ගමන සහ සෞඛ්‍ය අනිත් පොලේ පිටු 8ක් තියෙනවා. ඒක ඇති ඩිජිටල් චක්‍රය සහ තාපනාංශය. තව පොලයක් ඇති පුරවන පිළිස එක ගැන මම කොම්ප්ලෙක්ස් කතා කරලා ඔෆිස් එකේ ඒක තේරුණාද නැද්ද කියලා. දැන් පිළිසෙක පුරවල ඒක වැඩ මොකද කොටස. දැන් ඔෆිස් ස්ටේජ් වල ඉන්ෆෝම් දෙන්න. වඩා බලන්න දෙන්න බෑ දිනපතා බලන්න දෙන්නත් බෑ බලපෑම වැඩිම ස්මාර්ට්ෆෝන් වල සහ ස්මාර්ට්ෆෝන් එකේ පික්සල් සාන්ද්‍රණය අනුව PPI පික්සල් per inch අඟලකට පික්සල් කොච්චර තියෙනවද කියලා පික්සල් කියන්නේ අර මීවදේ වගේ යන්නේ LED ස්ක්‍රීන් එක දැකලා තියෙනවද ඒ ෂඩාස්ත්‍රාකාර ඇබිති ඒවා ඇහැට පේන්නේ නැති තරම් ඒවා ඒක තමයි පික්සල් කියන්නේ. දැන් මගේ ස්මාර්ට්ෆෝන් එකේ පික්සල් සාන්ද්‍රණය ඝනත්වය 550ක් විතර ඉන්ච් එකකට. මුලින් මේවා එනකොට 100යි එහෙම. එන්න දැන් ඒවල පික්සල් වැඩසටහනක් සඳහා මොක බැලුවත් පික්සල් ස්ක්‍රීන් එකේ වැඩ කරන පික්සල් ගණන තප්පරයකට වැඩි වෙනකොට එය මොළයට කරන බලපෑම වැඩි වෙනවා. දැන් තේරුණායි? ඉතින් සාමාන්‍යයෙන් ගෙදර ටෙලිවිෂන් එක ඈතින් ඉඳලා බලන් ඉන්නකොට ඒ බලපෑම ස්මාර්ට්ෆෝන් එකට වඩා අඩුයි. බලපෑම වැඩිම ස්මාර්ට්ෆෝන් එකේ, ටැබ්ලට් එකේ, iPad එකේ. ලැප්ටොප් එකේ සහ ඩෙස්ක්ටොප් එකේ කෙලින්ම ෆෝටෝන්ස් ඇහැට එන්නේ නැහැ.
ඊළඟට කියන්න තියෙන්නේ ළමයින්ට මේකේ බලපෑම වැඩි, හැන්දෑවේ 6න් පස්සේ බලපෑම වැඩි සහ වැඩි මහල් අයට ළමයින්ට තරම් බලපාන්නේ නැහැ. හැබැයි බලපෑමක් තියෙනවා. දැන් ලියා ගන්න එහෙම නැද්ද දන්නේ නැහැ නේද? මේක පන්තිය ඉස්කෝලේ ආවා වගේ. මම අර නෝට් එක බලලා කියන ඔය ඉතින් හැඳින්වීමක් ලෙස කිව්වේ. දැන් නෝට් එක දිහා බැලුවම පත දිහානේ බල බල හිටියේ. දෙවනි කොළය, දෙවනි පිටේ උඩින්ම තියෙන්නේ පත. එතකොට අන්තක් පුද්ගල පතය ඔබ ගැන හිතන හැටි ඔබ ගැන කෙසේද හිතන්න ඕනේ? සමශීලී ලෙස, එම්පැතික්. ඒක එම්පැතික් ඉන්ටියුටිව් කියන්නේ මම මා ගැන හිතන හැටි. ඊළඟ පතය මම අනිත් අය ගැන සමදතා ඇති කරගන්න හැටි. එම්පැතික් රිලේෂනල්, සමශීලී සහ සමදතා. අනිත් අය සමශීලී ඉන්ටියුටිව්. සුජිත් සිරිකුමාර ඉන්ටියුටිව් එකට මොකද කියන්නේ? ඒ විතර නෙමෙයි තමයි ඇතුළේ දැන් විඥානක කිව්වට තේරෙන්නේ නැහැ නේ හුඟක් අයට. අධ්‍යාත්මික කිව්වත් කමක් නැහැ. සවිඥානික වගේ තමයි අදහස. අධ්‍යාත්මික. අනිත් එක මේක මේ සමශීලී, එම්පැතික්, සමශීලී, රිලේෂනල් කියන්නේ සහ සම්බන්ධතා, අනිත් එක්ක සම්බන්ධ වෙන හැටි. ඒ ඔක්කොටම මොලේ සැලසුම් තිබෙනවා. තව ටිකකින් අපි ඉගෙන ගන්නවා මොලේ සැලසුම් පටන් ගන්නෙ වෙන තැනකින් පටන් ගන්නෙ. මොලේ හොඳ උපකරණයක්. මොලේ උපකරණයක් පමණයි. සැලසුම් පටන් ගන්න වෙන තැනකින් ඒක තව ටිකකින් අපි කරනවා. ඊළඟ පතය මේ භාෂාමය පතය. ඉතින් අපි කියන්නේ අවුරුදු 2කමාරකට ඉස්සෙල්ලා ළමෙක්ට ඩිජිටල් ස්ක්‍රීන් එක දුන්නොත් ළමයිගේ භාෂාව හිර වෙනවා. ඇමරිකන් ඇකඩමි ඔෆ් පීඩියාට්‍රික්ස් කියනවා කිසිසේත්ම ළමයෙකුට අවුරුදු 2කමාරට ඉස්සෙල්ලා ටෙලිවිෂන් එක ඉස්සරහා තියන්නත් එපා, ස්මාර්ට්ෆෝන් එකක් දෙන්නත් එපා කිසිම හේතුවකට. දැන් මෙතන අවුරුදු 2කමාරට බාල ළමයි ඉන්න තාත්තලා අතොස්සනද? විවාහක අතොස්සන බලන්න. ඕකේ. මේ ලපටි ළමයි ටිකක් ඇවිල්ලා තියෙන්නේ කමක් නැහැ. මේ කාලෙම ඉගෙන ගන්න එක හොඳයි මේක. ඉතින් කොහොම හරි ළමයි ගැන මොකද්ද කියන්න තියෙන්නේ? අවුරුදු 2කමාරට ඉස්සෙල්ලා ළමයට සෙල්ලම් සඳහා අරවා මේවා සඳහා ඩිජිටල් ස්ක්‍රීන් එක දෙන්න එපා. ඒක අනිත් අයටත් කියලා දෙන්න. දැන් කොළඹ විශේෂයෙන්ම ජාත්‍යන්තර පාඨශාලාවල පොඩි කාලෙම කම්පියුටර් පුරුදු කරන්න හදනවා. ඒක සම්පූර්ණයෙන්ම හොඳ නැති දෙයක් වතුරේ. ඇත්තම ඩිජිටල් විද්‍යාවේ මතය නම් අවුරුදු 12ට ඉස්සෙල්ලා පාඩම් සඳහා ලැප්ටොප් දෙන්න එපා, වෙන ඩිජිටල් උපකරණ දෙන්න එපා. මම කලින් කීවාක් මෙන් ලැප්ටොප්, ඩෙස්ක්ටොප් එච්චර නරක නැහැ. ස්මාර්ට්ෆෝන්, iPad, ටැබ්ලට් වගේ. ඉතින් අපේ යෝජනාව අපි මේක ජනාධිපතිතුමාට යෝජනා කරා අවුරුදු 12න් පහළ ළමයින්ට ඉගෙනීමේ මාධ්‍යයක් හැටියට ඩිජිටල් ස්ක්‍රීන් එක දෙන්න එපා. ඒක දැන් ලියා ගන්න. යන තැන එක කියන්න ඕන. අපි මේ ගැන හොඳ ජනමතයක් ඔයගොල්ලෝ ටෙක්නිකල් ෆීල්ඩ් එකක ඉන්නේ. ඒකයි මම හිතන්නේ ඔයගොල්ලන්ගේ ට්‍රේනින් හෙඩ් එවන්නේ ඔයගොල්ලෝ ටෙක්නිකල් ෆීල්ඩ් එකේ ඉන්න නිසා. සහ මුලින්ම මේකට හේතු උනේ හොඳ ඉස්කෝලවල හොඳ පවුල්වල ළමයි ඇයි අපරාධ වලට යොමු වෙන්නේ කියන ප්‍රශ්නය කොමියුනිටි පොලිස් එකෙන් ඇහුවා මගේ. ඉතින් අපි මම ලංකාවේ යම් නගරයකට යනකොට කොමියුනිටි පොලිස් එක ලෑස්ති කරනවා එහේ කොමියුනිටි පොලිස් එකට සම්බන්ධ ගුරුවරු PHIලා එක එක අය රැස් කරන්න මේක වටහා දෙන්න. ඇයි මේ හොඳ පාසල් වල හොඳ පසුබිමක් තියෙන ළමයි අපරාධයට පෙළඹෙන්නේ? ඩිජිටල් ත්‍රිල් එක වැඩි වෙනකොට ඒගොල්ලන්ට කරලා බලන්න හිතෙනවා. ඒ විතරක් නෙමෙයි අපි පාඩම මැද්දේ උගන්වනවා ට්‍රැක් දෙකක්.
එක ට්‍රැක් එකක් සාමාන්‍ය ජීවිතය සඳහා අනිත් ට්‍රැක් එක තියෙන්නේ හදිසි ආපදාපතයක් තියෙනවා මොලේ. ඒක සැලසුමක්, විශිෂ්ට සැලසුමක්. ඒක අවශ්‍ය හදිසි ආපදාවකදී පමණයි. ඉතින් ඒක කැළමුණා, ඒ දෙක කැළමුණාම ඒ හදිසි ආපදාපතෙන් පමණක් ක්‍රියා කරන්න පටන් ගන්නවා මේ ඩිජිටල් ආදානයේ තියෙන ළමයි. ඒක තේරුණාද? හදිසි ආපදාපතය තියෙන්නේ හදිසි අවස්ථාවලට. ඉතින් ඩිජිටල් ආදානයට බැහැවු ළමයින්ට හැමතිස්සෙම තියෙන්නේ හදිසි අවස්ථාවක්, ඉමර්ජන්සි එකක්. ඒගොල්ලන්ට එහෙමයි දැනෙන්නේ. ඒ විදිහට ඒගොල්ලන්ගේ මොලේ නියුරෝනත් පතත් වෙනස් වෙලා. ඉතින් මේක පොඩි ප්‍රශ්නයක් නෙවෙයි, මේක බරපතල ප්‍රශ්නයක්. You understand Sinhala or not? We will switch to English soon. Yeah, you need in English, isn't it? So I am on this point of explaining the tracks in the brain. So we have the empathic intuitive track, empathic relational track, the linguistic track. ඉතින් භාෂාමය පතය අනුව අපිට කියන්න තියෙන්නේ පොඩි ළමයින්ට අවුරුදු 2කමාරෙන් පල්ලෙහා කිසිසේත්ම ස්ක්‍රීන් එක දෙන්න එපා. දුන්නොත් භාෂා අවශෝෂණය හිර වෙනවා. If you give the digital screen to children under the age of 2.5, their language absorption will be disrupted. ඒමක් නිසාද භාෂාව අවශෝෂණය වෙන්නේ ළමයා පංචේන්ද්‍රිය පාවිච්චි කිරීමෙන් විශේෂයෙන්ම කන වේලාවට. Most brain brilliant time is the eating time. ඒ කෑම කන වේලාවට තමයි ළමෙක්ට හොඳටම උගන්වන්න පුළුවන් වෙන්නේ. ඒක බහරයාවක් දන්නවා ඊටාම අමාරු දෙයක් පුරුෂයලව ලබා ගන්නවා නම් ලබා ගන්න ඕනේ කෑම කන්න දීලා එතන ඉඳගෙන තමයි ඒ යෝජනාව කරන්න ඕනේ. ඉතින් ළමයින්ටත් ඒගොල්ලන්ගේ දීර්ඝකාලීන ඉගැන්වීම හොඳම වෙලාව කෑම කන වෙලාව. So children learn language best at eating time because in feeding time they touch the shape. ඒගොල්ලෝ අලගෙඩිය අල්ලනවා. අලගෙඩිය කන්න හදනවා. අලගෙඩිය එක්ක වැඩ කරනවා. ඒක හැඩේ ඔලුවට ඇතුල් වෙනවා. The shape goes into their head and they are working. They hear what the mother is saying. අම්මා කියන දේ ඒගොල්ලන්ට ඇහෙනවා. එහෙම තමයි භාෂාව ඉගෙන ගන්න. දැන් මේක තේරුණාද? ඉතින් ඕනෑම ළමයෙකුට භාෂා දෙකක් අවුරුදු 2කමාරට ඉස්සෙල්ලා ඇහෙන නිසා ඉගෙන ගන්න පුළුවන්. Any child can learn 2 languages. As the child is learning, child can absorb. You don't have to tell this is Sinhala or English. They'll learn the grammatical structure separately. ඉතින් ඒක මම නම් හිතන්නේ මොලේ තියෙන විශිෂ්ට සැලසුමක් මේ දෙවියන් වහන්සේ දීලා තියෙන මේ භාෂාව ඉගෙන ගන්නකොට කියන්න ඕනේ නෑ දෙමළයි සිංහල හෝ ඉංග්‍රීසි කියලා. ඒ ළමයා ඇහෙනවනේ. ඇහෙනකොට එයා ඉංග්‍රීසි අපි කියමු භාෂා දෙකෙන්ම තියෙන පොයම් එකක් කියලා. එයා ඉංග්‍රීසි එක අහන් ඉඳලා ඉංග්‍රීසියෙන් කියනවා. සිංහල එක අහන් ඉඳලා සිංහලෙන් කියනවා. අවුරුදු 2කමාර වෙනකම් විතරයි මේ ෆැසිලිටි එක තියෙන්නේ. This natural absorption of language is found only up to the age of 2.5. After that you have to teach language. ඊට පස්සේ භාෂාව උගන්වන්න වෙනවා. දැන් ඩිජිටල් තිරෙන් ශබ්ද ඇහෙනකොට ඒ ශබ්ද ඒ ළමයාගේ ජීවිතයට අදාළ නැත. දකින්නේවා අදාළ නැත. What the child sees and hears from the digital screen is not relevant to the child's age. භාෂාවට අදාළ නැතිව අහන් ඉන්නකොට ළමයාගේ මොලේට ඒක පිළිගන්න බැරි වෙනවා. ඇත්තෙන්ම මොලේට ජංක් දැම්මා වගේ. ජංක් ප්‍රෝග්‍රෑම් එකක් යනවා වගේ තමයි මොලේට දැනෙන්නේ. So a child under the age of 2.5 years must understand everything she hears or sees. So when the digital screen is on, then දුප්පත් අම්මලක් දානවනේ ටෙලිවිෂන් එක ඉස්සරහා ළමයව නේද? දොයි බබා උඹේ අම්මා ඩුබායි ගියා, ෆ්ලවර් ෂෝ ගියා, සිංගප්පූරු ගියා, උඹේ අම්මා එහෙම ගියා. දොයි බබා ඩිජිටල් නැනි එක්ක නිදා ගනින් බබා. ඒකනේ දැන් වැඩිනේ. ඉතින් ඊටාම දුප්පත් අයත් අපි මම මුලින් මේ රිසර්ච් එක කරනකොට මම හිතුවා මේ පොසත් අයගේ මොඩකමක් ළමයින්ට ෆෝන් දෙන එක. එහෙම තමයි. හැබැයි අපේ සාමාන්‍ය අම්මලා උදේ 6 ඉඳලම ළමයව පැදුරේ දාලා තියන්නේ අර ඉඩියට් බොක්ස් එක ඉස්සරහා නේද? රූපවාහිනිය ඉස්සරහා. So what spooks out of the digital screen visually and auditorily ශ්‍රව්‍ය දෘශ්‍ය ලෙස තිරෙන් එළියට එනවා scrambles the child's language. ළමයාගේ භාෂාව අවුල් කරනවා, ඉගෙනෙන්නේ නැහැ. ඉතින් මේක නම් බාල අපරාධයක්. ළමෙක්ට අවුරුදු 2කමාරට අඩුවෙන් තිරය දීම ළමා අපචාරයක්.
ඒක තේරුණා නැතවන්නවද? මොකද ළමෙක්ගේ භාෂාව හිර වුණොත් ඉන් එහාට අනාගතයක් නැහැ. If a child's language is scrambled, child has no future, so this is child abuse. මේක හැමෝටම කියලා දෙන්න ඕන. පොලිස් නිලධාරි මහතුන් ඉන්නේ ටෙක්නිකල් ෆීල්ඩ් එකක නිසා අපේ කොළ පත්‍රිකා ටිකක් අරන් ගිහිල්ලා ඒගොල්ලන්ට දෙන්න. රාජකාරී කළ තැනක හරි කොහෙදි හරි මේක හරි නරක දෙයක්. To give the digital screen under the age of 2.5 years is our first step for digital sanity and for a child safe nation. අපේ ජනාධිපතිතුමාට දුන්න මාතෘකාව child safe nation. ළමා රක්ෂක දේශයක්. මාත් එක කියනවාද? ළමා රක්ෂක දේශය. ඉතින් අපි දන්නවා ළමයි ඩිජිටල් දොරටු ඇරියා කියන්නේ බාහිර බලවේග ගොඩකට ඇරියා නේද? So when we open the digital door on a child's life, we are introducing many aliens and many wrong patterns of learning, behavior, character, all kinds of things. නේද? මේක ඉතින් නොකළ යුතු දෙයක්. දැන් තුන්වෙනි ඒ භාෂාව ගැන මම ඒ ටික කිව්වේ. So fourth track is the logical mathematical track. තාර්කික ගණිතමය කළමනාකාර පථය. ඒ මොකද්ද ඒ කියන්නේ? ළමෙක් පොඩි කාලේ ඉඳලාම inside the playpen child begins to crawl. අර කොටුව තියෙනනේ පොඩි එකනා දාන කොටුව නේද? කොටුව කියන එක දානවා නේද? එතකොට එයා මෙහෙම කර පේනද මම ඇඟිලි වලින් කරන එක. ඒක කකුලේ ඇඟිලි වලිනුත් වෙනවා කියලා තේරෙනවද? එතකොට තමයි brain tracks brilliant වෙන්නේ. When a child is using the toes and fingers for touch, grip, එහෙම තමයි මොලේ tracks brilliant වෙන්නේ. මේක තේරෙනවද? අපි ස්ක්‍රීන් එක දුන්නොත් මොකද වෙන්නේ? ඩිජිටල් ස්ක්‍රීන් එක. What happens when the digital screen is given? Child sits in one place. නේද? Screen is smart, child becomes stupid. මේ ස්ක්‍රීන් එක හරි විශිෂ්ටයිනේ. ළමයා මෝඩ වෙනවා. මේක කරන්න එපා. මේක මම නම් හිතන්නේ මේක පොඩි කාලෙම ළමයින්ට කරන බාලපරාධයක්. This is a terrible thing. Child's brain wires brilliant when the brain is absorbing those crawling movements and the finger moving things. Brain tracks infrastructure occurs from proprioception. මොලේ පතවල infrastructure එක. යටිතල පහසුකම් building වර්ධනය ගොඩනැගීම ඇති වෙන්නේ මේ ඇඟිලි කටට යන ප්‍රමාණය මුඛය වැඩ කරන හැටි ඇඟිලි ඇහැයි පාදයයි වැඩ කරන හැටි. ඒ මොකද? Because in our brain there is the motor cortex, මේක චාලක බාහිකය, මේක sensory cortex, සංවේදක බාහිකය මොලේ. මේක ඇන්දොත් මේ ඇස කන නාසය මුහුණ ඇඟිලි වලට මොලේ නියුරෝන වලින් 140ක් ගිහිල්ලා. එච්චර මොලේ committed. So 40% of the neurons of the brain are committed for face, finger, eye, mouth, speech, larynx movements. දැන් මේක තේරෙනවද? ඉතින් ළමෙක් කතා කරන්න උත්සාහ කිරීම භාෂාව ඉගෙන ගැනීම තමයි මිනිසා විශිෂ්ට කරන දේ. So language learning and all that is related to handwriting and language learning makes man brilliant. ඉතින් digital screen එක දුන්නාම man becomes stupid. මනුෂ්‍යයා මෝඩ වෙනවා. ඉතින් මම නම් හිතන්නේ මේ digital screen එක ළමයින්ට පුරුදු කරන්නේ මිනිසුන්ට පුරුදු කරන්නේ ජහ්මනයා කියලා දකන්න පුළුවන් ලෝකයක් ඇති කරන පිණිස. මම කියපු එක තේරුණාද දන්නේ. ඒ මාකට් එකට ඕන විදිහට ඔක්කොම අවශ්‍යතාවයන් ඊට පස්සේ කරගන්න පුළුවන් ඩිජිටල් ස්ක්‍රීන් එකට ඇඩික්ට් වුණත්. ඩිජිටල් ස්ක්‍රීන් එකට ඇඩික්ට් වුණොත් හෙරොයින් වලට ඇඩික්ට් වෙනවා. වෙන ඇඩික්ෂන්ස් වලට ඇඩික්ට් වෙනවා. ගැම්බ්ලින් වලට ඇඩික්ට් වෙනවා. සෙක්ස් වලට ඇඩික්ට් වෙනවා. You understand what I'm saying, isn't it? So digital screen is a marketing device to herd a population into
herded behavior. එක රැලක් වගේ දැන් ඔක්කොම ළමයි එහෙම නේද? මේ රණ්ඩු කරනවානේ බෙන්ටන් ඒවා ගන්න අනාදි වශයෙන්. There you write the question. In 35 to 40 minutes there will be a question time. ඉතින් දැන් හොඳ දේ තමයි ගණිතමය තර්කානුකූල මොකද්ද මගේ ට්‍රැක් එකේ තියෙන්නේ තාර්කික පතේ කියලා තියෙනවනේ ඒක ලියා ගන්න දෙවෙනි පිටේ උඩින් තියෙන එක තාර්කික ගණිතමය කළමනාකරණ පතය logical mathematical managerial tract ඒ විදිහට තමයි මේ ළමයා දැනගන්නේ so the child is crawling towards the direction the mother is එතකොට අර කොටුවේ තියෙනවනේ කර පොළු ඇත්තම මේ පොළු බීරළු වලින් හැඩගස්සලා තිබ්බොත් ඉස්සර කාලේ එහෙම කොටු තිබුණා එයා එක grip කරගෙන නැගිටිනව නේද ඒ කොටුවේ he will grip the poles and he wants to stand up ඊළඟට පුළුවන් නම් එයා කකුල ගහලා එහෙම තමයි ළමයා මොලේ බ්‍රිලියන්ට් වෙන්නේ ඒක මම නම් හිතන්නේ දිව්‍ය සැලැස්මක් ඉබේම එයා අර මොලේ හදාගෙන නේද ගමන් කිරීමට එයා සැලසෙනවා. ඉතින් එයා මේක ඉනිෂියේෂන් ලියා ගන්න ප්‍රාරම්භය නැවිගේෂන් තරණය දැන් මම කියන්නේ toddler he's crawling ඊළඟට මෙතනට ඇවිල්ලා නැගිට්ටම හරි ජයග්‍රහණයක් නේද හිනා වෙනවා දැකලා තියෙනවද එයා achieve කරා නේද end conclusion ඉතින් එයා ඊට පස්සේ මොන හරි තියෙන එක විසි කරනවා ඒක අම්මා ගෙනත් දුන්නම තමයි රිවෝඩ් එක නේද? ඔව්. ඉතින් අයාට හිතෙනවා අපුටික අම්මා හග් එකක් දුන්නා. ඒකට ඉතින් අම්මා ගෙදර ඉන්න ඕන. අම්මා ගෙදර නැත්තම් අඩු ගානේ at least the grandparents should be there. දැන් කොළඹ නම් grandparents ලටත් හරි ගොඩක් වැඩ තියෙනවා. dog shows තියෙනවා, flower shows තියෙනවා, aerobic තියෙනවා, වෙන මොනවද තියෙන්නේ? මොනවා හරි තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ ගම්බල grandparents ලට එච්චර ගොඩක් වැඩ නැහැ. මං කියන්නේ ළමයට අන්තිමට ඉතුරු වෙන්නේ තිරේ විතරයි. Digital screen එකක් කොහේ හරි. So finally the child becomes a prisoner to parental neglect and parental no time. So even on a Saturday morning, parents will have different things to do with the screen or other things, child is on the screen. Even after they come from work, child is on the screen. ඉතින් දෙමව්පියෝ වැඩ ඇරිලා ගෙදර ආවට පස්සෙත් ළමයට කාලය දෙන්න ඕන කියලා හිතවිල්ලක් නැහැ. ඉතින් අපි දෙමව්පියන්ට කරන ලෙක්චර්ස් වල ගොඩක් කරනවා කොහොමද කාලේ බේරගන්නේ පැයක් ළමයට දෙන්න පිණිස. මම අමුතු ලෙක්චර් එකක් නේද? ළමයව හදාගත්තේ ඇයි පැයක් දෙන්න බැරි නම්? ඒක නේද මූලික ප්‍රශ්නේ. So why should parents have children if they can't give 1 hour for a child? මේක අතිශෝක්තියක් නෙමෙයි. දවසකට පැයක් ළමයට දෙන්නේ නැති දෙමව්පියෝ බහුලව ඉන්නවා. ඒකයි ඩිජිටල් ප්‍රශ්නේ ශෝකාලාපය. So that's we have to initiate. Now I'm going to draw a diagram. We have to work from that. ඒකෙන් තමයි අපි වැඩ කරන්න ඕනේ. දැන් මේක හැමෝටම පේනවද මන්ද? මගේ අර අලුත් graphic එක තියෙනවා. අලුත් graphic එක තියෙනවා. මොලේ graphic එක. දැන් මේ මොලේ ඉස්සරහම පෙර පූර්ව මේකට කියන්නේ පූර්ව කණ්ඩිකය ඉස්සරහම කියන්නේ පෙර පූර්ව කණ්ඩිකය ඉංග්‍රීසියෙන් කියන්නේ prefrontal cortex. This is where we have our executive thinking. අපේ විධායක ක්‍රියා හිතා මතා කරන දේ ලියාගත්තද විධායක කොලේ කොහේ හරි ලියා ගන්න අපිට ඕන A4 sheet එකක් දෙන්න පුළුවන් හැමෝටම A4 sheet එකක් ගෙනත් දෙනවද notes ලියන්න ඉඩ නැත්තම් executive මොකද ලිව්වේ විධායක අපි අද හිමින් කරමු ලිව්වද විධායක empathic මේක හොඳ තීරණයක් ළඟ ඉන්න කෙනාට කියන්න හොඳ තීරණයක් Oh, you have to speak to each other. කීනේ කරන්න ඕන හොඳ තීරණයක්. එහෙම තමයි අපි මේක අපේ හිතට මේක ඇතුල් වෙන්නේ. සමශීලී. Then this is reflective. You think through.
හොඳින් හිතාමතා. රිෆ්ලෙක්ටිව් කියන්නේ මොකද? අවබෝධ හොඳ අවබෝධයෙන් හිතාමතා. එහෙමයි අපි තීරණ ගන්න ඕනේ. එහෙමයි අපේ තීරණ පතය සැලසුම් කර තිබෙන්නේ. දැන් ඩිජිටල් ගහනකොට මේක වෙනස් වෙන හැටි තමයි ඊළඟ පතය. මේක පිළිවෙලට ලියා ගන්න ඕන මොලේ ඇඳලා. මේ මොලේ මේ ටික ඔක්කොම වෙන්නේ ඇත්තම මෙච්චර ඈත නෙමෙයි. මේ මුල් ටිකේ තමයි මේක වෙන්නේ. රිෆ්ලෙක්ටිව්. ඊළඟට ක්‍රියේටිව් නිර්මාණශීලී. අලුතෙන් හිතලා අලුත් දෙයක්. එහෙම තමයි රිසර්ච් වෙන්නේ. So when you are on the digital screen, research stops. You become a regurgitator. You just rehash things others have written up and you make fake research. දැන් මේක අලුතෙන් හිතන්නේ නැත්තම් digital screen එකේම ඉන්නකොට අලුතෙන් හිතන්න බෑ. වෙන අයගේ සිතුවිලි එක්කව කරලා තමයි ගවේෂණය කියලා අනිත් අය හිතපු දේවල් කරපු දේවල් එක්කව කරලා රිසර්ච් පේපර් එකක් දැම්මම මේක රිසර්ච් නෙමෙයි. ඒක වෙන අය කරපුවා. මේක executive, empathic, reflective, creative, විදායක, සමශීලී, අවබෝධාත්මක, නිර්මාණශීලී, end navigation පටන් ගත්ත එක අවසානයේ දක්වා කරගෙන යෑම. initiation navigation ආරම්භය තරණය. ඒක අපේ plan එකක් තියෙනවා මේක කරන්නේ මෙහෙමයි. navigation තරණය. end conclusion අවසානය. දැන් මේ ළමයින්ට ප්‍රේම සම්බන්ධයක්ද අවසානයේ දක්වා ගෙන යාමට නොහැකිය. එකක් පටන් ගන්නවා ඒක කඩනවා. තව එකක් පටන් ගන්නවා ඒක කඩනවා. ඒක ඩිජිටල් චර්යාවේ කොටසක්. දැන් මේක තේරෙනවද? මේක බලපානවා ශික්ෂණයට, පාඩමට, විෂය පාඨමාලාවට ලියා ගන්නවත් දන්නේ නැහැ. This affects curriculum. This affects learning behavior pattern. විෂය පාඨමාලාව, ශික්ෂණ ක්‍රමවේදය. මේක බලපානවා choices, තීරණ. Let's write it down. This affects curriculum. විෂය පාඨමාලාව. This affects learning methodology. ශික්ෂණ ක්‍රමවේදය. This affects choices, tirana. This affects career. අනාගතයේදී මොනවද කරන්න යන්නේ? career කියන්නේ මොකද්ද? වෘත්තිය කියමුකෝ. This affects character. චරිතයට. මේක පොඩි සෙල්ලමක් නෙමෙයි. මේ ඔක්කොම පටන් ගන්නෙ අම්මයි තාත්තයි ගෙදරදී. The school ගියාම teacher කියන ළමයා disturbed එක තැනක ඉඳගෙන අහන් ඉන්නේ. So teachers complain that the child is jittery, can't listen. Then parents say ඒක නිසා තමයි ඉස්කෝලේ උවේ teacher. So the parents say that's why we have sent to school. So there's conflict between parent and teacher. ඉතින් දෙමව්පියයි නේද ගුරුවරයා අතර ගැටණයක් ඇති වෙනවා. ඉතින් අපි lectures කරනවා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට. ඇත්ත තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ ගෙදර. හැබැයි ඒකට මුණ දෙන්න වෙන්නේ ඉස්කෝලේදී නේද? දැන් මිනිස්සු අරකු බොන්නේ කොහෙද? ගෙදරනේ. පීගොත්තු කුණුනාම ඉන්නේ කොහෙද? ඉස්පිරිතාලේනේ. එතකොට ඉතින් ડોක්ටර්ට කියන්න බෑනේ වා ගෙදර ප්‍රශ්නේ හදාගත්තා නම් ගෙදර විසඳ ගන්න කියලා එහෙම කියන්න බෑ. ඒ නිසා අපි ගුරුවරුන්ට උගන්වනවා ඉස්කෝල වලින් ඉස්කෝල වලට කොහොමද මේකට මුණ දෙන්නේ. So we have to teach and equip and encourage the training profession, teachers profession how to keep doing this. දැන් මේ අපේ හිතාමතා track එක සිතාමතා executive empathic. එහෙම තමයි අපි ජීවත් වෙන්න ඕනේ. ඒක පටන් ගන්න prefrontal cortex එකෙන්. ඒකෙන් තමයි අපේ මේ initiation navigation ඔක්කොම කරන්නේ. Successful conclusion අන්තිම එක reward. අපිව සැලසුම් කර තිබෙන්නේ යහපත් ප්‍රසාදශීලී අවසානයක් සඳහා. ඒක මිනිසාගේ කොයි හරි ලියවිලා තිබෙනවා. ලියා ගන්න ප්‍රසාදශීලී. ඒකයි අපි පාඩම් කරන්නේ. ඒකයි අපි වෘත්තියක් ඉගෙන ගන්න නේද? ඒකේ හොඳ reward එකක් නේද? අපේ හිතේ තියෙන නේද හොඳ reward එකකට වැඩ කළ යුතුයි. So we are designed, I think God has designed the design that there would be a good reward at the end of it.
good reward is a ලොකු motivation එකක් නේද? incentives දෙන්න එකනේ. අවසානයේ හොඳ ඵලයක් කරා ජීවිතේ ගෙන යෑම. දැන් ඩිජිටල් ගහන ගත්තාම මොලේ තියෙන organ එකක් amygdala කියලා. ඒක subcortical. මොලේ මේ හරිය තියෙන්නේ. මේ බාහිකය මිනිස් බාහිකය ඇතුලේ යටින් තියෙනවා තව පද්ධති කීපයක්. ඇත්තම අවයව මේකට කියන්නේ amygdala. ඒකේ හැඩේ පිත්තාශය වගේ. ඒකෙන් කරන එකත් පිත්තාශයෙන් කරනවා වගේ වැඩක් තමයි. දැන් පිට ඇවිස්සුනාම මොකද වෙන්නේ? පරණ කාපු වල රස එනවා නේද? පිත්තාශය වැරදි විදිහට වැඩ කරොත් ඉංග්‍රීසියෙන් කියනවා bilious කියලා. ඉංග්‍රීසියෙන් bilious කියන වචනේ පාවිච්චි කරනවා කේන්ති ගිහිල්ලා හැසිරෙනකොට පරණ තරහක් තියාගෙන ඒකට කියනවා bilious behavior. bilious. ඒක සිංහලෙන් තියනවාද මන් දන්නේ පිත්ත කෝප වෙලා අන්න හරි. වගේ හැසිරෙනවා. ඉතින් මේ ළමයින්ට මේක වෙන්නේ ඇයි? මේ පතෙන් කරන්නේ මේක ක්‍රියා කරන්නේ amygdala, hippocampus, hypothalamus. දැන් මේ නිලධාරි මහතුන් හිතෙන්න පුළුවන් STF එකේ ඉන්න අපි මොකටද මේව මතක තියාගන්නේ කියලා. මතක තියාගත්තේ නැත්නම් විෂය හරියට අඳුන ගන්න බෑ නේද? නැත්නම් ට්‍රේනින් එකට අපිගේ ප්‍රයෝජනයක් නැති වෙන ඒකයි මම මේක වෛද්‍ය ශිෂ්‍යයෙකුට කරනවා වගේ කරන්නේ. දැන් මම මේ මෙඩිකල් ෆැකල්ටි එකේ හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් ෆාමකොලොජි තමයි මගේ වෘත්තිය. ඒ වෘත්තිය කරනකොට මම කරපු රිසර්ච් සබ්ජෙක්ට්ස් තමයි එපිලෙප්සි, අපස්මාරය, පාකින්සනිසම්. අර ගැහැන්නේ මහලු අය දැකලා තියෙනවද ඒගොල්ලෝ? ඒකට හේතුව ඩෝපැමින් කියලා එක්තරා මොලේ නියුරෝකෙමිකල් ට්‍රාන්ස්මිටර් එකක් අඩුවීම. ඊළඟට ඔය ඇනල්ජිසික්ස් පැනඩෝල් වැඩ කරන්නේ කෙසේද, ඇස්ප්‍රින් වැඩ කරන්නේ කෙසේද, ඕපියම් වැඩ කරන්නේ කෙසේද, ඩයසිපෑම් වැඩ කරන්නේ ඔය කොහොම ඩ්‍රග්ස් ලෙක්චර්ස් කරේ මම විශේෂයෙන්ම ගවේෂණය කරේ ඇස්ප්‍රින්, එපිලෙප්සි, පාකින්සනිසම්, මිග්‍රේන්, ඉරුරුදාව. ඒක වැඩ කරන්නේ ඔය සෙරොටොනින් කියලා එක්තරා රසායනික සම්ප්‍රේෂකයක්. ඒවා ටික ටික අපි කරමු. ඔය වගේ ඒවා එතකොට අවුරුදු 5කට ඉස්සෙල්ලා මම දැක්කා ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ටීචර්ස්ලා කම්ප්ලේන් කරනවා සර් මොකද මේ ළමයින්ට එක තැනක ඉඳගෙන ඉන්න බැරි කියලා. එහෙම තමයි මේ ඩිජිටල් ආදානය කෙසේද ළමයාගේ චරිතයට සහ ශික්ෂණයට බලපාන්නේ කියන මාතෘකාව මතුවුනේ. So this issue of why children are jittery in schools came up. So this is the background. මේගොල්ලෝ ඩිජිටල් ආදානයට ලක් වුණාම මොකද කරන්නේ? මේගොල්ලෝ එක්සිකියුටිව් නෙමෙයි ඉම්පල්සිව්. හිතා මතා නෙමෙයි වැඩ කරන්නේ. මේගොල්ලෝ හදිසි ආපදාවක් වුණා වගේ වැඩ කරන්නේ. ඉම්පල්සිව්. ලියා ගන්නවද? අධිගාමිකයි. හදිස්සියේ හිතපු නැතිව කරනවා. අධිගාමිකයි. Empathic නෙමෙයි විෂමශීලී. Dyspathic. That's a new word. New Collier's dictionary has dyspathy. සමශීලී නෙමෙයි. ඒගොල්ලන්ටත් හොඳ නැහැ අනිත් අයටත් හොඳ නැහැ. තේරුණාන පොඩ්ඩක් අතවන්නවද? තේරෙනවද මං කියන එක? ඉතින් මේ නිලධාරි මහතුන්ගේ මෙට එන්නේ ඇයි මේ හොඳ ළමයි නේද? මෙච්චර විෂමශීලී ලෙස හැසිරෙන්නේ. ඇයි මේ වෛද්‍ය ශිෂ්‍යෝ ලෙක්චර්ස් ඉගෙන ගන්න නැතුව පාරේ නාන්නේ පෙළපාලි ගිහිල්ලා. මම කියන්නේ ඩිජිටල් එකම නෙමෙයි ඒකට හේතුව. නමුත් මේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඔව්. ඒකාන්තයෙන්ම අර ඩිස්කෝ වල රෑ තිස්සේ නේද ඩ්‍රග්ස් ගහලා එළි වෙනකන් නේ ඩාන්ස් කරලා ඊළඟට හොඳ නැතිව ගොඩක් වෙන්නේ නම් ඩිජිටල් බිහේවියර්. මම මේක විස්තර කරන්න ඊළඟ පත තුන කරනකොට මොලේ ඩිස්කෝ එකක් යන විදිහට තමයි ඩිජිටල් උත්තේජනය හදලා තියෙන්නේ. ඒක ඊළඟ පත තුනේදී මම විස්තර කරන්න මේක උනාට පස්සේ. So the whole digital stimulation, some of you have been here before, moves them to stimulates the kinesthetic, acoustic, visual, much. So the little fellow has a
not only the little fellow, anybody gets a disco thing going inside. I'll explain it neurochemically what does that means. Impulsive, adhigamikai, dyspathic, vishamashili, they are not reflective, they are reactive. Pratikriyashili, taggala, knee-jerk pratikriyashili, pratikriyakai, they are not creative, they are repetitive. Same thing over and over again. That's what the digital screen does. ඉතින් මේ අවුරුදු 5 ළමයා අම්මා කියනවා හරි ස්මාර්ට් නේ අපේ කොල්ලා මටත් වඩා ඩිජිටල් දන්නවා. එකම දේ ආපහු එකම දේ කරන්න තමයි දන්නේ. There's in e-learning there's no forward movement. You get saturated fast, you hit your maximum fast and you dull your brain tracks for the next 12 years of learning. Then ඉගැන්වීමේ මූලධර්ම මේවයි පළවෙනි අවුරුදු 12 අපි කරන්නේ මොලේ ට්‍රැක්ස් හදනවා ඊළඟ අවුරුදු 12ට. මේක තේරුණාද? දැන් ඩිජිටල් ස්ක්‍රීන් එක දුන්නාම e-learning techniques දුන්නාම එක ඒවා තියෙනවා මාකට් එක එක කාලෙට හදනවා වෙළඳ බහන්න නේද? ඒවා දුන්නාම ළමයා වහාම සැචුරේට් වෙනවා. අවුරුදු 5ේදී මුළු ඇල්ෆබෙට් එකම එයා දන්නවා. හැබැයි එයාට ලියන්න බෑ. එයාට අකුරු ගලපලා වචන හදන්න බෑ. A B C D F G එක දිගට කියන්න දන්නවා. දැකීමෙන් දන්නවා, කිරීමෙන් දන්නේ නැහැ. ඒකයි ඔක්කොම e-learning methodologies වල වරද ඒකයි. එයාගේ වර්තමාන මොළය සන්තුෂ්ත වෙනවා. අනිත් ළමයින්ට වඩා හරි ස්මාර්ට් වෙනවා. හැබැයි ඊළඟ අධ්‍යයනවලට ඒගොල්ලන්ට පාඩම් කරන්න බැරි වෙනවා. මේක වෙනස් කරේ නැත්නම් අවුරුදු 13ට ඉස්සෙල්ලා ළමයා ඩම්බෝ වෙනවා. So if you don't change the learning pattern and the track development before the age of 13, child will become a repetitive robot, always demanding the same thing and more of the same addictive thing. එන්න ආදානශීලී දේවල් මමයි ඉල්ලන්නේ. දැන් මේක තේරෙනවද? මේක ප්‍රශ්නයක්. අපි තව ටිකක් ඉගෙනගෙන කොලේ පුරවන ගමන් ප්‍රශ්න ලියමු. තාම මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? එතකොට මේගොල්ලෝ පටන් ගත්ත දේ ඉවර කරන්නේ. That's the problem with the Y gen and the I gen. They don't finish what they start. They don't go for an end conclusion. Tutorial එකක් දුන්නත් no end conclusion. Project එකක් දුන්නත් no end conclusion. ඉස්සර ඒගොල්ලෝ senior ට report කරනවා. Then senior has to go behind them and say, what's the work done? Did you do it? Did you do it? කීප සැරයක් අහන්න ඕන කරාද කියලා. ඒගොල්ලෝ අවසානයක් දක්වා දෙයක් කරන්න අකමැති. ඒ නිසා එක ජොබ් එකක ප්‍රොමෝෂන් වෙනකන් ඉන්නේ නැතුව තව තැනකට යනවා. මේ පොඩ්ඩක් අත බලනවාද තේරුණා නේද? So they are not career conscious, they break career. The same thing happens to marriage. ඊළඟට විවාහයට ආවමත් ඒගොල්ලෝ විවාහය කරගන්න බයයි, කරපික තියාගන්නේ නැහැ. අත්හදා බලන්න තමයි අදහස. ඉතින් මේක ලොකු සමාජ නේද? සුදපාලුවක් වෙනවා ඒ પરම්පරාවට. අපි ජීවත් වෙන්නේ ග්ලෝබල් කල්චර් එක නිසා ගම්වලටත් මේක ගිහිල්ලා මම ලෙක්චර් එකක් කරා මතුගම ලොකු මහාවිද්‍යාලයක්. ඒකේ ටීචර්ස්ලා කිව්වා සර් මේ ළමයි පොර කනවා ටවුන් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් බාර් එකට යන්න. ගෙදර ලැප්ටොප් එක නැහැනේ. ඉන්ටර්නෙට් බාර් එකට යන්න. ඒ කියන්නේ ඉස්කෝලේට යනකොට රුපියල් 30ක් 40ක් දෙන්න ඕන එක ඒවලට කියලා. ගෙදර ඇවිල්ලා හැමදාම ටියුෂන් පන්තියක් කියලා නගරයට යන්න හදනවා. රුපියල් 100ක් ඉල්ලනවා. ඉතින් කොයි අම්මට තාත්තටද නේද? ඉස්කෝලේටත් වියදම් කරාට පස්සේ හැමදාම රුපියල් 100ක් දුන්නේ නේද? ඉන්ටර්නෙට් බාර් එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගේම්ස් ගහන්න යන ආදි වශයෙන්. ඉතින් මේක රට හැමතැනම තියෙන ප්‍රශ්නයක්. මේ ට්‍රැක් එකේ හැටියේ repetitive අවසානයේ දක්වා වැඩ කරන්නේ නැත. They disrupt. No conclusion, disruption, and they recruit anti-reward systems. ඉතින් ඒගොල්ලෝ අවසානයේ දක්වා වැඩ කරන්නේ නැහැ. ප්‍රසාදශීලී ත්‍යාගය නෙවෙයි ඒගොල්ලෝ හොයන්නේ අප්‍රසාද ජනක thrills. They are into thrill and peril. They have recruited anti-reward system. Their pleasure has become pain. හොඳ නැති දේ ඒගොල්ලන්ට හරි ජොලි. මේක තේරුණාද දන්නේ? ඒක මොලේ වෙන neurochemical වෙනසක්. අපේ එක සිස්ටම් එකක් තියෙනවා. ඒක තියෙන්නේ
ඒක තිත්ත කෙමිකල් ට්‍රාන්ස්මිටර්ස් වලින් ඒක වැඩ කරන්නේ. ඒක ඇවිස්සෙන්නේ ලෙඩක් වුණාම, කරදරයකටපත් වුණාම, තැවුලකටපත් වුණාම අපි ඩිප් ගහනවා නේද? අපි ඩල් වෙනවා. ඒක ස්වභාවිකයි. ඒක ක්‍රමයෙන් everybody goes through reactive depression and after a while you come out of it නේද? ඊට පස්සේ අපි කියමු තාත්තා මැරුණා හරි හොඳ නැති දෙයක් වුණා, දිගු කලක් අසනීප වුණා, අසනීපෙන් මරණාසන්න ලෙස අසනීප වුණා. එහෙම සිස්ටම් එකක් තියෙනවානේ ආපදාවට මුහුණ දෙන. මේගොල්ලෝ ජීවත් වෙන්නෙම on the brink. ආපදාවට මුහුණ දෙන ශෛලියෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ හැසිරීමෙනුත් ඒක පේන්න තියෙනවා. මියුසික් උත් එහෙමයිනේ නේ. ඒ මියුසික් අහලා තියෙනවද? දැන් ඉස්සර මියුසික් වල මේන් ෆ්‍රීකවෙන්සි එක අද උදේ මම මේක කියෙව්වේ. මම වැඩි මියුසික් දන්නේ නැහැ. 432 hertz it seems. This was changed to 440. මේ 440 hertz කියන්නේ අර මේ ධ්වනි මේක අස්සේ තියෙන එකක්. ඒක ඇහෙනකොට එන්න එහෙම ඇතුලෙන් වෙනසක් වෙනවලු. ඉතින් ඔක්කොම මියුසිකුත් වෙනස් වෙලා, බලන ඒවත් වෙනස් වෙලා මේ සිස්ටම් එක හොඳ නැති සිස්ටම් එකක්. ඒක ආපදාවලට පමණයි තියෙන්නේ. These children have learned to live on this thrill, peril seeking behavioral mode. We have to get them back into executive, empathic, reflective, creative, reward seeking behavior. අපි ඒගොල්ලන් ආපහු මේකට පෙරලා ගන්න ඕන. මේකයි ප්‍රශ්නේ. අපි ඔකට උත්තර දීලා විසඳුම ගැන ඊළඟ මිනිත්තු 45දී කතා කරමු. දැන් කරුණාකරලා ඔබගේ මේක පුරවන්න ඕන. මේ කොලේ. ඔබට අහන්න ඕන ප්‍රශ්න ලියන්න. විෂය ඉවර නෑ. විෂය අඳුනගත්ත විතරයි. ඊළඟ මිනිත්තු 45 මෙච්චර අමාරු නෑ. දැන් හුඟක් අමාරු නම් කොලේ අරගෙන ටිකක් පාවන් ගහගත්තම මොළයට ඔක්සිජන් යනවා. හැබැයි මේ ටික දැනගත යුතුයි ශිෂ්‍යයෝ වගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකකට ආපු නිසා. දැන් මේක විශේෂයෙන් ලියලා තියෙන්නේ ගුරුවරුන්ට සහ දෙමව්පියන්ට. නම ලිපිනය, දුරකථනයේ ඊමේල් එක. ඔබට දරුවෙක් නැත්තම් එක්ක අක්කගේ අයියාගේ දරුවා ගැන ලියන්න. නැත්තම් ඔබේ චර්යාව ගැන ලියන්න. ඔබේ චර්යාව ගැන ලියනවා නම් මම කියලා කොහෙන් හරි දාන්න. මොකද අපිට අවශ්‍ය අපේ ස්ටැටිස්ටික්ස් වලට මේක පුරවන්නේ අවුරුදු 12ට පල්ලෙහා ළමයි ගැනද අවුරුදු 12ට වැඩි ළමයි ගැනද. ඔබ ගැන පුරවනවා නම් ඒ නිසා මම කියලා ලියන්න ඕන. ළමෙක් ගැන වයස උතන කියලා තිබෙනවා. අක්කගේ අයියාගේ ළමෙක් ගැන හරි පුරවන්න පුළුවන්. So please fill it up. Are you hearing in English enough or okay? නම ලිපිනේ අරම දැම්මට පස්සේ අදාළ දරුවගේ වයස තියෙනවා. අදාළ දරුවා ඔබ නම් ඔබේ වයස දැම්මත් හරි. එතකොට අපි දන්නවා මේ ඔබ ගැන කියලා තියෙනවා. හැබැයි දරුවෙක් ගැන ලියන එක තමයි වැඩි අවශ්‍යයි. මාගේ දරුවාගේ රූපවාහිනී කාලය පැයද දෙකද යන ආදි වශයෙන්. දවසකට සමායන දවසකට. ස්මාර්ට්ෆෝන් කාලය. දැන් ටික දවසකට මාස දෙක තුනකට ඉස්සෙල්ලා ආව ඔයගොල්ලන්ගේ මේ රාජගිරිය යුනිට් එකේ SSP මහත්තයා. රාජගිරියනේ කට්ටියක් රාජගිරියෙන් දාවේ. රාජගිරියෙන් කවුරුත් ආවේ නැද්ද? අද නෑ රාජගිරිය. රාජගිරියේ STF යුනිට් එකක් තියෙනවනේ නේ. ඒක SSP මහත්තයා කිව්වා. විජේරත්න විජේතිලක වගේ නමක්. එයා කිව්වා දැන් සර් මේක අපිටත් ප්‍රශ්නයක්. ඩියුටි ඉන්න ගමන් අපේ අයත් චක් චික් චුක් ගහනවා කියලා.
මම හිතන්නේ ප්‍රභාකරන් ඉන්න කාලේ නම් ඒක වුණේ නැතුව ඇති. මම දන්නේ මේ ඔෆිසර්ස්ලාගේ ඩිජිටල් ජීවිතේ කොහොමද කියලා. ළමෙක් ගැන පුරවනවා නම් හොඳයි නැත්නම් ඔබ ගැන පුරවන්න. Your concern ඔබගේ සැලකිල්ල කියන්නේ ඔබ මේ ළමයා ගැන තැවෙනවද, very concerned, not concerned. How is education කියන්නේ ඒ ළමයාගේ අධ්‍යාපනයට බාධාවක් වෙලා තියෙනවද? දරුවා කාටුන් වලට නිරාවරණීය වයස එක වැදගත්. අවුරුද්දට ඉස්සෙල්ලාද, අවුරුදු දෙකේදීද? දවසකට කාටුන් නරඹන කාලය. ඔබගේ මතය අනුව දරුවට බලපෑ අගුණ කාටුන් එකක් ගැන ඔබට වැටහීමක් තියෙනවද? Is there any cartoon you feel was particularly not good for the child? What specific cartoon affected your child most? දැන් මේ ප්‍රශ්න දීලා තියෙන්නේ ගුරුවරු හෝ දෙමව්පියෝ ගැඹුරින් හිතන්න මේ මාතෘකාව ගැන. So that teacher or parent will take responsibility. From the seminar you go forth empowered, equipped, informed, motivated. ඊළඟට කෑම ගැනීමට මේක බලපාලා තියනවද? නිදා ගැනීමට බලපාලා තියනවද? Is food intake and sleep affected? That's the next two questions. මේක ඔයගොල්ලන්ගේ ට්‍රේනින් වල කොටසක් නිසා පුළුවන් උනන්දුවෙන් පුරවන්න ඕන. ඔක්කොම ප්‍රශ්නයක් අහන්න ඕන මේක බාර දෙන්න ඉස්සෙල්ලා. දැන්ම බාර දීලා හරියන්නේ නැහැ හරියට පුරවන්න. දැන් නිදා ගැනීම දක්වා ලියුවද? ඔක්කොම වගේ. එහෙනම් මම ඊළඟ ප්‍රශ්නට යනවා. ඔහු සෙල්ලම් කරන ඩිජිටල් ක්‍රීඩාව. දැන් තාත්තා කෙනෙක් සමහරට දන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට දන්නේ නැහැ කියලා ලියන්න ඕන. එතකොට මේ සෙමිනාර් එකේ පරමාර්ථය ඔබ දැනගත යුතුයි නේද? ඒකනේ මේකේ අදහස. The game the child is playing most. Getting more technical, which platform, which season of Game of Thrones. ඒගොල්ලෝ හැමතිස්සෙම මම මේක තව ටිකකින් කියලා දෙන්නම්. Y-gen සහ I-gen අතර වෙනස. දැන් මෙතන හැමෝටම පුළුවන් ද ඩිජිටල් ක්‍රීඩාවක නමක් දාන්න? දන්න අතොත් බලන්න ඩිජිටල් ක්‍රීඩාවක නමක් දන්න අය. මම කියන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එක යන ක්‍රිකට් ෆුට්බෝල් නෙවෙයි මේ ඩිජිටල් ක්‍රීඩා. දන්නේම නැහැ. any kind of digital game. තේරෙනවද මගේ උත්සාහය මොකද්ද? මේ પરම්පරාවේ දැන් ඔයගොල්ලෝ තාත්තලා වෙනවනේ ටික කලකින්. දැනුවත් කරලා තියන්න ඇස් අරගෙන ඉන්න ඕන නේද? අපි ඉන්න ලෝකේ ඉස්සරහ ළමයි ඉස්කෝලේ ගියාම සේෆ්, දැන් ළමයි ඉස්කෝලේ ගියාට සේෆ් නැහැ. ඒකනේ ප්‍රශ්නේනේ. ඖෂධ භාවිතා කර තිබේද ළමයාගේ ප්‍රශ්නයක් සඳහා? රිටලින් කියලා ඖෂධයක් තියෙනවා සමහරට දොස්තර මහතුරු ලියනවා. ඖෂධ නැත්වද? ළමයාගේ අනිත් ලක්ෂණ කලහකාර වීම, අධ්‍යාපනය, පාසලේදී චෝදනාවට ලක් වුණාද? Was the child pulled up at school? Have you heard of empathic learning? අනුවේගී හෙවත් සමශීල ශික්ෂණය ගැන අහලා තියෙනවද? දැන් ලෙක්චර් එක ඉවරුනාම පොඩ උඩට ගිහිල්ලා බලන්න ඕන අපේ සෙන්ටර් එකේ තියෙන ඒවා. එතකොට අදහසක් එයි විසඳුම් මොනවද කියලා.
මම ඒගොල්ලන් උඩ එක්කගෙන යන්න ඕන ඉවරුණා. ADHD කියන වචනේ අහලා තියෙනවද? අහලා තියෙන අත උස්සන්න බලන්න ADHD කියන වචනේ. ඒක අහලා නැතුවට කමක් නැහැ. මම ටික කෙටියෙන් විස්තර කරන්න ටිකකින්. දැන් මේ කතනයට ලකුණු දාන්නත් කියලා තියෙනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක ලෙක්චරර් කෙනෙක්ගේ වගකීම එයා කරන එක ඇහුනේ කොහොමද කියලා කියන්න අවස්ථාවක් දීම. ඒක යුනිවර්සිටි ක්‍රමයක්. ශිෂ්‍යයම අසෙස් කරන්න ඕන ටීචර්ව. So you are asked to assess the talk according to facts, info, presentation and take home value. Okay. දැන් ප්‍රශ්නයක් ලියන්න ඕන. මොනවා හරි ඇහු දෙයින් හෝ නොඇසු නමුත් ඔබට දැනගන්න අවශ්‍ය ප්‍රශ්නයක් ලියන්න ඕන. You have to write a question from what was spoken or something else you like to hear or learn. විෂයට අදාළ නොවුනත් කමක් නැහැ. ඔබට හිතනා නම් මේක අහලාද දැනගත යුතුයි කියලා ප්‍රශ්නයක් ලියන්න ඕන. අපි දැන් මේ වර්තමාන ජනාධිපතිතුමාම හම්බ වෙලා යාට දුන්නා ප්ලෑන් එකක්. පළවෙනි සැරේ හම්බුණා මෙයා ඉල්ලුවා ප්ලෑන් එකක්. 10 point national action plan එකක්. ඒක අපි දුන්නා. ඒක දැන් ක්‍රියාත්මක කරන්න ඕන. Okay. කොළ ටික දෙනවද එහෙනම් මම දැන් ආයෙත් ලෙක්චර් එකට යනවා. all right මම පටන් ගන්නම් මේකෙදි මතුවුණු කාරණා කීපයක් මම මේක මක්කනවා. or I'll go there. දැන් ADHD කියලා වචනයක් මතුවුණා. ගොඩක් අය ප්‍රශ්න ලියලා නැහැ. එහෙම බෑ. මේක ට්‍රේනින් සෙමිනාර් එකක්. ඔබ ප්‍රශ්න ලියන්න ඕන. Don't take it without සෞම්‍ය බාර ගන්න එපා ප්‍රශ්නයක් නැතුව. ශිෂ්‍යයන්ට තේරුණාද? ප්‍රශ්නයක් ලියන්න ඕන. අහපු ටෝක් එකෙන් ප්‍රශ්නයක් ලියන්න ඕන. ඔබගේ ආයතනයෙන් කාලය අරගෙන මුදල් ගෙවා මේක අපි ආය කරන්නේ නැහැ. නමුත් මේකට කාලය යන වැඩක් නේ. කාලය සමානයි මුදල්. ප්‍රශ්නයක් ලියන්න ඕන. ADHD කියන්නේ attention deficit hyperactivity disorder. අවධාන ඌනතා අධික්‍රිය ව්‍යාධිය. වෛද්‍ය විද්‍යාවේ disorder කිව්වම ඒ කියන්නේ අපි හරියට ඔක්කොම දන්නේ නැහැ. ඒකයි disorder කියන්නේ. සාමාන්‍යයෙන් සෑහෙන කාරණා දන්නවා නම් අපි ඒකට කියන්නේ disease. රෝග ලක්ෂණ එකතුවක් පමණ නම් අපි මේ කියන්නේ ඒකට කියන්නේ syndrome. දැන් තේරෙන්නේ? මේකට disorder කියන්නේ මේකේ සමහර ඒවා අපි දන්නවා සමහර ඒවා අපි දන්නේ නැහැ. අවධාන උනතා අධික්‍රිය ව්‍යාධිය. මේ මොකද්ද? කොලේ බලන්න. ඔබගේ මුලින්ම දුන්න කොලේ ඒකේ පළවෙනි පිටට අපි යනවා. උඩින්ම තියෙනවා වචන තුනක්. අවධාන උනතාවය, අධිගාමිකත්වය, අධික්‍රියත්වය. දැක්කද? attention deficit, impulsivity, hyperactivity. pixel screen එක දිහා බලන් ඉන්නකොට pixels ක්‍රියා කිරීම අනුව මොලේ නියුරෝන වේගවත් වෙනවා. මොලේ රසායනය වෙනස් වෙනවා. එතකොට ළමයා අධිගාමික කියන්නේ impulsive means inside him there is a එකක් ඇතුලේ එනවා. ඒක එන්නේ නියුරෝන්ස් වලින්. මුලින් දෙමව්පියෝ හිතනවා මේ ළමයා බෙන්ටෙන් වගේ හැසිරෙනවා කියලා. ඇත්ත තත්ත්වය එයාට හැසිරීම නවත්ත ගන්න බෑ. So as time goes on, he can't help himself. Initially it looks like simulating or imitating. Later on he can't help himself. ඉතින් එයා මොනහරි කිව්වම අම්මා වතුර එකක් ගේන්න කිව්වම මෙතනින් පටන් ගත්තොත් වතුර එක තියෙන්නේ මෙතන නම් අම්මා කියන darling bring the water. එයා අර පැත්තට ගිහලා එතකොට මතක් වෙන කියලා ඒ අතරතුර ආච්චි ළඟ හිටියොත් ආච්චිට පාරක් වෙදලා ආච්චි වැටෙනවා ආච්චිගේ කොන්ද කැඩෙනවා ඒක යාට ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒක thrill නේ. එයා ඕනම එකකින් හොයන්නේ ත්‍රාසෙ. දැන් මේක තේරුණාද?
මම අතිශෝක්තිය නෙමෙයි කියන්නේ. එහෙමයි ළමයි හැදලා තියෙන්නේ. එයා ඕනම එකකින් එයා ත්‍රිල් එකක් හොයන්නේ. එයාට මතක් වෙනවා වතුර මෙතන තියෙන්නේ. ඒක අරන් එනකොට වතුර බෝතලෙන් සෑහෙන ප්‍රමාණයක් ඒකත් ගාණක් නැහැ. ඒකත් ත්‍රිල්. එහෙමයි ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපය. අධිගාමිකයි අධික්‍රිය කියන්නේ අතපය විසි කරනවා. අවධාන උණතාවය කියන්නේ පන්තියේදී වුණත් නිකන් වුණත් කියන දේ එක දිගට අහගෙන ඉන්නත් බෑ. Shorter and shallow. Attention is shorter and shallow. So they keep thinking the teacher is boring. I hate this. Especially they say I hate handwriting. ඒගොල්ලෝ කියනවා මම අකුරු ලියන්න කැමති නෑ. හරි boring එකට සිංහල වචනේ මොකද්ද? එපා වෙනවා මම කැමති නෑ. නිතර කියන ඒ ටීචර්ට කැමති නෑ, මේකට කැමති නෑ, කැරට් වලට කැමති නෑ, බීට්‍රූට් වලට කැමති නෑ. මොනවටද කැමති? ටිපි ටිප්ස්, sausage, Coca-Cola. ඒ වලට තමයි කැමති. ඔක්කොම ජංක් ජීවිතයකට පුරුදු වෙලා. තේරෙනවද මං කියන එක? ඒක මොලේ තියෙන අධිවේගයෙන් එන එකක්. ඒගොල්ලෝ ඉගෙනගෙන තියනවා සාමාන්‍ය කෑම වේලක් කෑවොත් මේ ඩිජිටල් මත අඩු වෙනවා. If they eat a proper meal with rice and curry seated down, they have learned that digital intoxication comes down. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය කෑම වේලක් කන්න කැමති නෑ. මතකද අර අරක්කු බොන අය? ඒගොල්ලෝ බත් කන්නේ නෑනේ. මොකෝ වෙන්නේ බත් කෑවොත්? අර නේද? ඒ ගාදිය නේද? ඒක නැති වෙනවා. ඉතින් ඒගොල්ලෝ බුලත් ටිකක් හපනවා, සිගරට් එකක් ගහනවා, තව පොඩ්ඩක් කසිපු ටිකක් ගහනවා. එහෙම තමයි දවස ගෙවන්නේ. ඉතින් මේ ළමයිනුත් ඉගෙනගෙන ඩිජිටල් අර ඒක ඒගොල්ලෝ එක තැනක ඉඳගෙන කන්නේ නැහැ. පොඩ්ඩක් එහෙන් කනවා මෙහෙන් කනවා බර්ගර් එකක් කනවා. එහෙම ඒගොල්ලෝ ඉගෙනගෙන. So that's a general picture of how these three things work out: inattention, impulsivity, hyperactivity. යහපත් කාටුන් මොනවාද? Now in the English one, there's a thing that is not there in the Sinhala one. ඒක නිසා අපි අඳිමු මේක. මේ අපි වැඩක් කරනකොට වැඩක් පටන් අරගෙන මිනිත්තු 40ක් තුන 40කදී අපි මේ වැඩේ ගැන යම් සමාප්තයකට එනවා. පොතක් කියවනවා කියමු. මිනිත්තු 40යි. අපේ සාමාන්‍ය attention span එක මිනිත්තු 40යි. ඒකයි පන්තියේ පාඩම මිනිත්තු 40යි. යුනිවර්සිටි එකේ ලෙක්චර් එක අපි පැයක් කරාට අපි කරන්නේ මිනිත්තු 40 substance එකක්. ඊටු ටික අපි ටිකක් විස්තර කරනවා. So attention span is 40 minutes. Dopamine කියලා මොලේ තියෙනවා neurochemical transmitter එකක්. Dopamine. ඒක U curve එකක් කරනවා. වැඩි වෙලා අඩු වෙනවා. මේක තමයි අපි කේන්ද්‍රගත කරගෙන කරන වැඩය. මේකට මොකද්ද සිංහලෙන් කියන්නේ? ඉංග්‍රීසියෙන් මේකට කියන්නේ salience. Keep to the point. එල්ලය නැත්නම් ඉලක්කය. එල්ලයක් බලා ඉලක්කයක් බලා වෙන මොනවයි කියන්නේ? goal ඒ අරමුණ ඉෂ්ට කරන අභිලාෂයෙන් වැඩ කිරීම. මේ dopamine ලියාගත්තද dopamine? මේක neurochemical transmitter එකක්. මොලේ තියෙන රසායනික සම්ප්‍රේෂකයක්. ඒක ඉවර වෙනකොට පටන් ගන්නවා එක්කෙනෙක් serotonin කියලා. ඒක නිකන් කාන්තා නමක් වගේ නේද ඇහෙන්නේ? dopamine එක ඇහෙන්නේ ප්‍රචණ්ඩ පුරුෂයෙක් වගේ නේද? serotonin කියන්නේ neurochemical transmitter එකක්. සමහර වෙලකට කියනවා happy hormone කියලා. ඒක hormone එකක් නෙවෙයි. neurochemical transmitter එකක්. එයා මෙයා ඉවරනාම එයා මොකද කරන්නේ? ඒ මොලිකියුල් එකේ වැඩේ කරපු දේ පිළිබඳ self assess. That's called satiety. තෘප්තිය. ප්‍රසාදය. එයා ගන්නවද? පමණ දැන ගැනීම. self assess. That was good, I need to improve. මෙසේ තමයි අපිව සැලසුම් කරලා තිබෙන්නේ. මේකට කියනවා default mode network of thought, DMN.
ස්ථායි චින්තන ජාලය. මේ විදිහට තමයි අපි ක්‍රියාවෙන් ක්‍රියාවට අපි වැඩ කරන්නේ. So for 40 minutes we do something and inside you get a feeling of sit back, have a look, self check. අපි මිනිත්තු 40ක් පොතක් කියවුවා වෙන්න පුළුවන්, කම්පියුටර් එකේ අවශ්‍ය වැඩක් කරා වෙන්න පුළුවන්, වෙන වැඩක් කරා වෙන්න පුළුවන්. අපිට හැඟීමක් එනවා දැන් පොඩ්ඩක් කරපු එක ගාඩනින් කරා ගියමු. මේක කොහොමද උනේ කියලා තමාම හිතා බලනවා. ඒක තේරෙලා තියෙනවද? තමාම හිතා බැලීම මිනිස් චරිතයට ඉතාම අවශ්‍ය ලක්ෂණයක්. තමාම හිතා බලන කල තමා self correct කරගන්නවා. ඔබම ඔබ කරපු දේ හිතා බලලා ඒක හොඳයි මේක එච්චර හොඳ නෑ ඊළඟ සැරේ මෙහෙම කරමු. So self correction is very important for character development. මා වැහෙනවද පිටිපස්සට? ඒ චරිත වර්ධනයට මේ self correct system එක අවශ්‍යයි. මේක සැලසුම් කරලා තියෙන්නේ අපි තුල. දැන් අපි ඩිජිටල් ගැහුවම වෙන්නේ මිනිත්තු 25කට වඩා ඩිජිටල් තිරේ බලන් හිටියොත් ඒ මොලේ නියුරෝන යථා තත්ත්වයට එන්නේ නැතුව දිගටම විසර්ජනය වෙනවා. තේරුණා අතවනන්න ඕන. මේක වෙන්නේ මේ සාමාන්‍යයෙන් ආටිකල් එකක් කියවනකොට නෙවෙයි. ලැප්ටොප් එකකින්. ඩිජිටල් ගේම් එකක් අධි තීව්‍ර කාටුන් එකක් දිහා බලන් ඉන්නකොට මිනිත්තු 25 පහු වෙනකොට ඔබ කාටුන් එක නැවතුවත් මොලේ නැවතිලා නැහැ. මේක තේරෙන්නේ. ඉතින් ඔක්කොම ඩිස්කෝ මියුසික් වල ඔක්කොම කාටුන් වල ඔක්කොම ඩිජිටල් ගේම් වල පරමාර්ථය ඩිසයින් කරලා තියෙන්නේ ඔබ ඒක නැවතුවට පස්සෙත් ඔබේ මොලේ ඩිජිටල් යකා ආවේශ වෙලා. දැන් මේක තේරෙන්නේ. ඊළඟ ඩිජිටල් ඩෝස් එක ගහනකම් සිහියක් නැහැ. ඒකයි දැන් ගවේෂකයෝ කියලා තියෙනවා පෙන්නලා තියෙනවා ඩිජිටල් උත්තේජනය ක්‍රියා කරන්නේ කොකේන් මැනිය. ඒ නිසා ඩිජිටල් මේකට කියන්නේ ඩිජිටල් කොකේන් හෙවත් ඉලෙක්ට්‍රොනික් කොකේන්. Google කරලා බැලුවොත් ඔය වචනේ හම්බ වෙයි. Digital cocaine hevat electronic cocaine. So when you don't stop the digital screen with digital games or cartoons, the child's neurons keep firing in that disorderly way. They fire and they stimulate just the way cocaine stimulates the brain. On Saturday morning I did this, isn't it? I did dopamine D1, D2 I did. Yeah. Maybe if we can, we'll do that in the next latter half. Okay. So, මේ ළමයින්ට වෙන ලොකුම හානිය තමයි මෙතන මේ මං කියවනේ අර එක දිගට කරන එක නිවෙන්න ඕන කියලා. මේ ළමයින්ගේ එක නිවෙන්නේ නැහැ. ඒගොල්ලෝ තව එකක්. හරිද? එතකොට මේ සෙරටනින් උත්සාහ කරනවා මේකට විරුද්ධව ක්‍රියා කරන. එතකොට සෙරස්නත් ඔහොමම යනවා. මෙයත් රෙස්ට් වෙන්නේ නැහැ. ඔළුව අස්සේ ඉරුරුදාව හැදුනා වගේ නරක ඩිස්කෝ එකක් අහන් ඉන්නවා වගේ. දැන් ඩිස්කෝ කැමතියට ඒක හරි මිහිරිනේ. අපිට නම් මේක මේ වදයක් නේ මේක අහන් ඉන්න එක. ඔව්. ඉතින් ලොකු පරම්පරාව අතර ලොකු සටනක් තියෙනවා කොයි මියුසික්ද ගෙදර යන්න ඕනේ කියලා. So the dopamine serotonin is not balanced and these children have lost their opportunity to do a self check. ඉතින් මොකද වෙන්නේ මේගොල්ලෝ මොනවා කරත් ඒගොල්ලන්ට මම කරපු එක හරිද වැරදිද කියලා දැනීමක් නැහැ. තේරුණා නැත වරන්. ඒක ඉබේම පුරුදු වෙන්න ඕන නේද? ඉබේම නේද ඒක එන්නේ. අපි තුලින් එන්න ඕන චෙක් එකක්. ඒකට අපි කිව්වා හෘද සාක්ෂිය කියලා. මතකද? දැන් ඩාවින් කිව්වා එහෙම එකක් නැහැ කියලා. ඩාවින් කිව්වා උචිතෝන්නතිය, might is right, බලවන්තයා ජයගනි, survival of the fittest, struggle for existence නේද? ඒ මතවාදය අනුව තමයි ලෝකයේ අද ජීවත් වෙන්නේ. ඒ මතවාදයට තමයි ළමයි යන්නේ මෙච්චර ඩිජිටල් ගහන්න පටන් ගත්තා. So it's not only addictive behavior, it is oppressive compulsive behavior that children get into because their normal physiological
This is called homeostasis. මේ හරියට වෙන එකට කියන්නේ homeostasis. සැලසුම් කර තිබෙන ස්ථායි තත්ත්වය homeostasis. ඒක මෙඩිකල් වචනයක්. මේ වැරදිච්ච එකට කියන්නේ allostasis. හොඳ නැති තත්ත්වයක්. විකෘති වූ තත්ත්වයක්. මේක ස්ට්‍රෙස් තත්ත්වයක්. තැවුලක්. ස්ට්‍රෙස් එකට මොකක්ද කියන්නේ? ආතතිය කියන්නේ භෞතික විද්‍යාත්මක වචනයක්. ඒක ඉලෙක්ෂන් රැට ඉලෙක්ෂන් කමිෂනට එන එකක්. ඒක එච්චර හොඳ වචනයක් නෙමෙයි ආ. මානසික ආතතිය කියන්නේ ඇත්තම ෆිසික්ස් වචනයක් නේ. ටෙන්ෂන් වල ඒක ෆිසික්ස් වචනයක්. අපිට සිංහල සංකල්පික වචන මදි අපිට. ඒ නිසා අපිට නිතර හදන්න වෙනවා. මම ඉගෙන ගත්තේ සෙන්ට් තෝමස් කොලෙජ් එකේ. කී දෙනෙක් ඒක ගැන අහලා තියෙනවද? ශාන්ත තෝමස් විද්‍යාලය. අහගන්න ඕන මොකද ඒකෙන් අගමැතිවරු 5 දෙනෙක් ආව නේද? ඒකේ අපිට සිංහල ඉගැන්වුවේ අරිස්සෙන් අහබුදු ගුරුතුමා. එයා ගැන අහලා තියෙන අතසන්. ඉතින් අපිට හොඳට සිංහල ඉගැන්වනවා. අපිට හොඳට ඉංග්‍රීසිත් ඉගැන්වනවා. ඉතින් මේකට මේ තැවුල කියන එකත් හොඳයි නේද? තැවුල. Stress means a repetitive pattern of thinking and neurochemical status. Stress කියන්නේ තැවුල කියන්නේ ඒ නියුරෝනයි රසායනික මොලේ රසායනික තත්වයයි විවේකයක් නැතිව පේනවනේ කරන එක. තව ගොඩක් දේවල් තියෙන එකට ගොඩක් ෆාමකොලොජි අදාළයි. මේ ටික ඉගෙන ගත්තා නම් ඇති. තව එකක් මම විස්තර කරන්නම්. ඕකේ. මෙතන A level වලට ජීව විද්‍යාව කරපුවා ඉන්නවද? A level. ඕකේ. O level වලට ජීව විද්‍යාව කරනවනේ නේද? ඔව්. දැන් අපේ ඉච්ඡානුග ක්‍රියාපද්ධතියක් තියෙන මතකයිනේ. ඉච්ඡානුග පේශි මතකයිනේ. හිතා මතා කරන පේශි ඒක වැඩ කරන්නේ එක ට්‍රැක් එකක්. හිතන්නේ නැහැ. ඒකට කියන්නේ පිරමිඩල් ට්‍රැක්. හිතන්නේ නැතුවත් යම් දේවල් වෙනවා. ඒ කියන්නේ මේ අත දැන් මගේ ඇඟිල්ල නහයට එයිද? මොකද කියන්නේ? මේක නහයට එයිද? ආවද? ආවා නේද? දැන් අපි අරක්කු බීල එහෙම ආවම under the influence of alcohol කියලා තියෙනවානේ. එතකොට අපි මොකද කරන්නේ? බිම දිගේ දැකලා තියෙනවද? මෙහෙම ඇවිදින්න පුළුවන්ද කියලා බලනවා. ඒගොල්ලන්ට එහෙම ඇවිදින්න බෑ. තාරකාවක් අඳින්න කියනවා. තාරකාව උඩ තාරකාව අඳින්න බෑ. තව එකක් තමයි ඇහැ වහගෙන මේක ගේන්න කිව්ව මොකද වෙන්නේ? ඇඟිල්ල ඊළඟ එකනගේ ඇහැට යයි. ඩිජිටල් තදින් ක්‍රියා කරනකොට ළමයින්ට එහෙම තත්වයක් එනවා. ඒ අනිත් පද්ධතිය ඇවිස්සීලා හොඳටම. ඒක වැඩ කරන්නේ ඩෝපැමින් වලින්. මේක ටික වැඩි මං හිතන්නේ 아무ත් පටන් ගත්ත කිවර කරමුකෝ. මේ ඩෝපැමින් 1 D1 receptor D2 receptor පහක් තියෙනවා. D1 receptor එක ගානට මේක දැන් පේනවා. මේක ආවන්නේ නේද? මම හිතාමතා කරන එක කරන පිනිස තව පද්ධතියක් අනිච්ඡානුගව ක්‍රියා කරනවා. අහලා තියෙන අනිච්ඡානුග පේශි මතකයි? ඉච්ඡානුග සහ අනිච්ඡානුග එක අපි හිතුවත් නැතත් වැඩ කරනවා. ඒකේ වැඩ කරන්න ඕනේ මේ D1. කොහොමද D1 වැඩ කරන්නේ? ගානට වැඩ කරනවා. D2 stimulate වුණා මොකද වෙන්නේ? වැඩ කරනවා. දැන් යුද පෙරමුණක ඉන්නවනම් ඒක ටිකක් ප්‍රයෝජනවත්. ගොඩක් ඉබේම එක දිගට දේවල් කරගෙන යන්න පුළුවන් නේද? හැබැයි ඒක කොච්චර වෙලා කරයිද? අපි කියමු මැෂින් ගන්න එකක් අල්ලගෙන ඉන්න සතුරා ඉදිරියේ කොච්චර අල්ලගෙන හිටියේද? ගොඩාක් වෙලා බෑ නේද? මිනිත්තු 15ක් 20ක් මැක්සිමලි ටෙන්ෂන් එකේ හිටියේ යම් වෙලාවක්. ඊට එහා ඉන්නකොට මෙයා අඛණ්ඩව වැඩ කරනවා. මම මේ කටුකුරුන්ද STF එකට ගියා යුද්ධය වුරුණ ගම. DIG කෙනත් එඩම මහත්තයා මතකද? ඒ මහත්තයා ඉන්නකොට ඕගොල්ලෝ හිටියේ නැද්ද එතකොට? මම ලෙක්චර්ස් වගේක් කරා ඇවිල්ලා. කටුකුරුන්ද ඕගොල්ලන්ගේ බේස් එකේ මොකද අර යුද්ධෙන් වෙච්ච නේ ආචරණය ගැන මම ඇවිල්ලා කරා කොහොමද නිකන් මානසිකත්වය ආපහු යථා තත්ත්වයට ගේන්නේ. ඉතින් අභාග්‍යයකට මෙන් so the digital screen makes children violent, impulsive, repetitive,
thrill peril seeking behavior. ඉතින් digital screen එකකිනුත් ළමයි මොකද වෙන්නේ? අර අන්තරා සහිත ආවේගශීලී චෛතසිකයකට ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ digital games කරලා ඒක satisfy කරගෙන ඒක මදි වෙනකොට ඒගොල්ලෝ ඇත්ත ජීවිතයේ අපරාධ කරන්න පටන් ගන්නවා. ත්‍රාසජනක කියලා ඉස්සෙල්ලා බස් එකක් යනකොට පැනලා බලනවා බස් එක එන්න ඉස්සෙල්ලා පනින්න පුළුවන්ද කියලා. අපි නිකන් බස් එක යනකම් ඉන්නවනේ. ඒගොල්ලෝ හැම නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ට ඇක්සිඩන්ට්ස් වැඩි. රග ගහන්න ගියාද ඇක්සිඩන්ට්ස් වැඩි. ක්‍රීඩා කරන්න ගියාද මොකද ඒගොල්ලන්ගේ මිම්ම වෙනස් වෙලා. තේරෙන්නේ? දැන් රග ඩයිව් එකක් ගේජ් කරන්න ඕනනේ. මේ ඩයිව් එක කරන්න පුළුවන්ද බැරිද? එහෙම නේද? මේගොල්ලන්ට මේ මිම්ම නැහැ. පුළුවන් වුණත් බැරි වුණත් කරනවා. so ඉතින් ඒ ප්‍රොබ්ලම් එකනේ දැන් අපි විසඳුමකට යන්න ඕන. ප්‍රශ්න ලියුවද? දැන් ප්‍රශ්න අහන වෙලාව. questions. You can ask from the floor also. අපි mic එකක් දෙනවා නේද? ඔබට අත්‍යවශ්‍ය උනන්දු ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම අහන්න. ඔබ ප්‍රශ්න ලියන එක අපිට හරි වැදගත් අපේ අපේ රිසර්ච් එක සඳහා. අතීතයේ ළමුන්ට වඩා නූතන ළමුන් ඩිජිටල් තිරයට සහ පාසලට සීමා වූ ජීවිතයක් ගත කරන අතර අදාළ ඇලදොල ගංගා කුඹුරු ක්‍රීඩා පිටිය ගස් උඩ අපගේ වූ ජීවිතය මනවීම තිත්ත විය. එය වෙනස් කිරීම. මේක තමයි ප්‍රශ්නේ. දැන් මම කියවනේ පොඩි කාලෙම අර ක්‍රෝල් කරන එකෙන් කියලා මොලේ හැදෙන්නේ. දැන් හැම සිකුරාදාම හවස 6ට මගේ ක්ලිනික් එකක් තියෙනවා. 5 ඉඳලා මම දෙමව්පියෝ බලනවා. දෙමව්පියෝ හදාගත්ත ප්‍රශ්නේනේ. ළමයි අරගෙන යනවා ඉස්කෝල වලින් ළමයි රිෆර් කරනවා. empathic learning clinic කියලා එකට කියන්නේ. ඉතින් මට එනවා ළමයි බෝලයක් අල්ලන්න බෑ. ඒ මොකද ඒ ළමයි කොච්චර ඩිජිටල් කරලාද කියතොත් දැන් බෝලේ එනකොට අපිට කවුරුත් ඉගෙනුවද අල්ලන හැටි නෑ. මේ ළමයින්ගේ බෝලේ මූණේ වදිනවා. මෙහෙම බෝලේ එනවා කියලා ඒගොල්ලන්ට එච්චර ඒගොල්ලෝ ඉඳලා තියෙන කොහෙද? ඩිජිටල්. ඉතින් අපි දැන් ලෙක්චර් එක කරාම බලන්න පුළුවන් අපි empathic motor center එකක් හදලා තිනවා grips and ropes. ඕගොල්ලන්ගේ ආමි ට්‍රේනින් එකේ තියෙනවා. බර්මා බ්‍රිජ් එහෙම. අර ropes නේද? grips and ropes ඇයි ඒව කරන්නේ? අතෙන් grip. මේක rough grip වෙන තරමට තමයි මොලේ හොඳට හැදෙන්නේ. ඉතින් මේ ළමයින්ගේ ඩිජිටල් ආදානයෙන් ඇවිස්සුණු නියුරෝන සහ neurochemicals සමනය කරන්න ඒක කරන්න පුළුවන්. ඒක medically proven system එකක්. So grips and ropes, if you haven't seen, you need to go to 4th floor and see. We do grips and ropes. So when they do the pyramidal system grips and ropes, pyramidal system works on glutamate. It inhibits the dopamine system. ඉතින් ඒගොල්ලෝ මේ grips and ropes කරනකොට Burma bridge, bottomless bridge, border wall එහෙම ඔක්කොම මේ අතින් අල්ලලා ඇඟිලි පයයි එකට වැඩ කරන ඒවා. ඒක තමයි ට්‍රීට්මන්ට් එක. අපි ඩ්‍රග්ස් දෙන්නේ නැහැ. අවුරුදු 12 ළමයින්ට එච්චර අධික්‍රිය නැති ළමයින්ට Montessori systems work well. කපනවා, කැලි අලවනවා, අපි kids bakery කරනවා, පුංචි පුංචි ඒවා හදනවා. ඊළඟට අපි වෙනම music teacher කෙනෙක් ලව්වා. මේ violin stringed instruments are the best for the brain. ඊළඟට flute එක. mouth organ එකත් හොඳයි. flute එක ඊට වඩා movement තියෙනවා. මේ flute එක කරනවා. flute button ලාව නේද? අර ඇඟිලි බලනවානේ, ඇහෙන් බලනවා, ඇඟිලි move කරනවා, කට move කරනවානේ. ඔය තුනම එකට වැඩ කිරීමෙන් තමයි මේ තත්වයෙන් ඒගොල්ලන්ව මුදා ගන්න පුළුවන්. ඉතින් මම ළමෙක් දැක්කම මට තේරෙනවා මේ ළමයාට මේක සති 6ක් කරොත් ඇති. Some fellows you can see that yesterday I saw 5 couples. One child is very disturbed because the child was ළමයා හැදුනේ ඩුබායි වල. ඔක්කොම දීලා තියෙන්නේ digital screen එකේ. දැන් අම්මයි තාත්තයි ගොඩක් තැවෙනවා. හැබැයි හදා ගැනීම ලේසි නෑ. Because the child is severely affected. ඉතින් අපේ classification එකක් තියෙනවා mild, moderate, severe. severe අයවර grips and ropes වලට දාන්නම ඕන. නැතුව ඒගොල්ලන්ගේ මොලේ tracks ආපහු යථා තත්ත්වයට ගේන්න බෑ. මේ අහලා තියෙන්නේ. ඉතින් අපි පුළුවන් තරම් encourage කරනවා ළමයින්ව pet කෙනෙක් තියාගන්න, බෝලයක් එල්ලලා නේ cricket practice කරේ අපි පොඩි කාලේ. cricket ගහන්න, මාළු ටැංකියක් කරන්න, gardening කරන්න, ඔන්චිල්ලා පදින්න නේද?
තව එකක් මට කියන්න බැරිනවා. දැන් මේ ඩිජිටල් ස්ක්‍රීන් එක 2D නේ. 2D කියන්නේ දෙකේ බලය 2. ඇත්ත ජීවිතය 3D නේ. දෙකේ බලය 3. එතකොට දෙකේ බලය 3 කියන්නේ කීයද? මොලේ වයර් වෙන්නේ ඒ විදිහට. ඩිජිටල් ස්ක්‍රීන් එක දුන්නාම 50% මොලේ වයරින් අඩු වෙනවා. මේක හරි ජාතික අපරාධයක් නේ. අපරාධයක් නෙමෙයිද? මෙච්චර ළමයාගේ මොලේ නිෂේධනය වෙන දෙයක් කවුද පටන් ගන්නෙ? දෙමව්පියෝ. ඇයි? ඒගොල්ලන්ට වෙලා නැහැ. ඒගොල්ලෝ හිතනවා ළමෙක් හැදීමට වඩා වැදගත් දේවල් ජීවිතේ තියෙනවා කියලා. So that's why the religious institution instruction must include this. මේ නිසා දහම් ආයතන වලට වැදගත් දෙයක් තියෙනවා. ඒගොල්ලෝ වැඩසටහන් ඇති කරන්න ඕන ළමයින්ට කියලා දෙන්න. දෙමව්පියන්ට කියලා දෙන්න මේවා නොකර කිරීමේ විපාක විකල්ප මොනවද කියලාත්. ඒකයි ඒකට උත්තරය. තව ප්‍රශ්නයක් තියෙනවා. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. You want to ask a question, isn't it? Very good question. ඒක මගේ මේකේ තියෙනවා ඩිජිටල් තිරය බලන එකයි පොත් කියවන එකයි දෙකේ වෙනස මොකක්ද? එකම එක වගේ බලපෑම් වෙන්න බැරිද? ඔන්න මේකේ බලන්න where is this learning? අර මගේ drug doc එක දෙනවද ඉංග්‍රීසි doc එක? මේ teachers ලාට එක දෙන්න වෙයි. drug doc එකේ තියෙනවා ඔක විශේෂයෙන් කියලා blessing of no junk food, empathic learning, using food management. Yeah. Then ඒ අහපු ප්‍රශ්නේ තේරුණා නේද? දැන් අපේ කියවීමටයි මතක තබා ගැනීමටයි බලපාන දේවල් තමයි අපේ මොලේ පික්සල්ස් සැලසුම් කරලා තියෙන්නේ ඉරු එළියෙන් වැඩ කරන්න. ඒ නිසා ඔබ කියවන විට LED light පාවිච්චි නොකරන්න. LED light පාවිච්චි කරාම electricity bill බේරෙනවා. දෘෂ්ටි විතානයයි මතකයයි නින්දයි නාස්ති වෙනවා. මොකද්ද බේර ගන්න ඕනේ? බේර ගන්න ඕනේ memory දෘෂ්ටි විතානේ නේද? ඉතින් මේ LED lights show එකකට ටික වෙලාවකට හොඳයි. ගෙදර කියවීමට LED light පාවිච්චි කරන්න එපා. ගෙදර රෑ light එකට LED light පාවිච්චි කරන්න එපා. කියවීම ගැන ඇහුවේ අපිට වැඩියෙන්ම මතක තිබෙන්නේ පරාවර්තිත ආලෝකයෙන් කියවන solid print. What we remember best, memory best stores solid print read in reflected light. So your reading light should be CFL daylight, never LED. ඒක තේරෙන්නේ? LED light වලින් කියවන්න එපා. LED light එකේ blue frequency එක වැඩි. ඒක අපේ කහලපේට හොඳ නැහැ. කහලපේ මතකද කී දෙනෙක්ට? කහලපේ මතක අතොස්සන්න බලන්න. ළමයි ඉස්කෝලේ යන කාලේ ගණන් ටොක්ක්ක් ගනින්න ඕන. දෘෂ්ටි විතානේ මතකද? අන්ධ බිඳුව මතකද? අන්ධ බිඳුව කියන්නේ දෘෂ්ටික ස්නායුව පිට වෙන තැන දෘෂ්ටි විතානයේ යෂ්ටි සහ කේතු නැත. බ්ලයින්ඩ් ස්පොට් එක දැනගන්න එපා. දැන් එළවනකොට එහෙම මම දන්නවා මගේ මේ පැත්තට ළඟට ආවොත් මට යාව පේන්නේ නැහැ. ඒක දන්නවා නේද? එළවන ඩ්‍රයිව් කරන අය මතක තියාගන්න ඕන ඔබගේ බ්ලයින්ඩ් ස්පොට් එක වැඩිම මෙතනද කියලා. මොකද ඇක්සිඩන්ට් වෙනවා. ඒක ඒ කියන්නේ ඒක දන්න අය පාරට කාර් එක දානකොට බෙල්ල හරවලා බලන්න ඕන. නැත්තම් බ්ලයින්ඩ් ස්පොට් එකට වැදුනොත් පේන්නේ නැහැ. ඒ අන්ධ බිඳුව. කහලපේ කියන්නේ ඒකේ තියෙන්නේ කේතු විතරයි. යෂ්ටි සහ කේතු මතකද ඉගෙන ගත්තා. දෘෂ්ටි විතානේ. ඒක තියෙන්නේ සිතියම් බලන්න, සූක්ෂම දේවල් බලන්න විතරයි. අපි LED ස්ක්‍රීන් එකෙන් කියවනකොට වැඩ කරන්නේ කහලපේ පමණයි. ඒක හොඳ නෑ. ඒක වේලාවෙන් macular degeneration එනවා. Macular degeneration is usually of the old. Now you get graphic designers who are using the LED screen too much, getting it directly. So work on your laptop. ඔබගේ laptop එකේ වැඩ කරන්න. iPad එකේ, tablet එකේ, smartphone එක අවම භාවිතයට තියාගන්න. අවම භාවිතයට. Sujit, I have a ප්‍රශ්න. Yeah, but laptop has a LCD before that.
So in the laptop, photon stream doesn't come to the eye direct. In the smartphone, tablet, iPad, it's AMOLED. That means the photon stream comes directly into the eye. Also depends on the program. Then සාමාන්‍ය program එකක් අපි article එකක් laptop එකේ කියවන වේගයක් තියෙනවානේ. Digital game එක ගහන එක ඊට වඩා හුඟක් වෙනස්නේ. දැන් තේරෙනවද? So two screens are different. ඉතින් අපි solid print එකෙන් කියවනකොට තමයි ඒක මතකයට ඇතුල් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි learning involves connecting. දැන් අපි පොත කියවනවා කියමු. මොකක් හරි ජීව විද්‍යාව හරි මොකක් හරි. මේක අපි කනෙක්ට් කරනවා නේද? එදා අර කොටසේ අර පාඩමේ අරක ඉගෙන ගත්තා. සම්බන්ධතාවය. ඊළඟට කොලේෂන්. මිනිත්තු 40ක් පාඩම් කරාට පස්සේ මට දැන් මේ විෂය තේරුණා. මං කියන එක තේරුණා නැත්නම් I understood this. I grasped this. මේක learning procedure එකේ ක්‍රමයක්. We must teach our students to know that you have understood it completely. නේද? ඒ ළමයාට හැඟීමක් එනවා මම මේ විෂය දැන් හොඳට දන්නවා. එහෙම නේද? ඒක එන්නේ printed screen එකේ ක්‍රියාවලියක් තියෙනවා. මේක කියවනකොට. We check back ආපහු බලනවා. මේක solid. මේක division pixels are illusion. Pixels ඇත්ත නෙවෙයිනේ කියන්නේ. Pixels එක තැනක නැහැනේ. ඊට පස්සේ ඒක නැහැ. මොළෙත් එහෙමයි. ඊට පස්සේ ඒක නැහැ. ඉතින් digital screen එකෙන් පාඩම් කරන ළමයින්ට මතක හිටින්නේ නැහැ. Collation is not there, recall is not there, application is very poor. ඉතින් ඒගොල්ලෝ recall කියන්නේ මතක් කිරීම. application කියන්නේ විභාගයට ගිහිල්ලා හරි විෂයානුබද්ධ දැනුම පාවිච්චි කරන්න ගියාම දැනුම නැහැ වගේ. ඒගොල්ලෝ හැසිරෙනවා. ඒගොල්ලෝ ආපහු refer කරන්න ඕන. ඉතින් ඒක තමයි so digital screen is a killer to study. මම සාමාන්‍යයෙන් කියන්නේ ලොකු අයටත් medical students ලට උනත් browse කරාට පස්සේ your best article do it in solid print. ඔබගේ හොඳම article එක solid print එකෙන් දා ගන්න ඕන. ඒක underline කරන්න ඕන. එතකොට තමයි මතක හිටින්නේ. Okay? ඒ පාඩම් කිරීම ගැන. තව ප්‍රශ්නයක් අහන්න ඕන අය ඉන්නවනම් මයික්‍රොෆෝන් එක ඉල්ලගෙන අහන්න. Yeah. ව්‍යාපාරයක් විදියට යන දෙයක්. ඒතර ඒකෙන් දැන් එක පැත්තකින් අපි හිතනවා මේක විද්‍යාවේ දියුණුවත් එක්ක ඇති වෙන දේවල් කියලා. දැන් අනිත් පැත්තෙන් සර් කිව්වේ මේක මිනිස්සු විනාශ කරන වෙළඳ ව්‍යාපාරයක්. දැන් ඔක කොහොමද අපි තේරුම් ගන්න ඔය දෙක? Now e-learning methods ඇවිල්ලා දැන් එක එක software baby Einstein අරමයා දැන් ටික කලක්නේ ඇවිල්ලා. If you keep tracking research history දැන් වෙනේව ගවේෂණය කරොත් මාකට් එකෙන් එළියට දාන හැම එකක්ම අපි කියමු පොල් තෙල් නරකයි. ස්ටැටින් අත්‍යවශ්‍යයි. මේ මගේ ෆීල්ඩ් එකනේ. ඒක දාපු ගමන් academic journals, academic institution ඒකට විරුද්ධව ඇත්ත research ලියනවා. True research comes out. Academic institutions don't have much money. මොකද දැන් ආණ්ඩුවලට සල්ලි තියෙන්නේ academic institutions වලට ගවේෂණය කරන්න නෙමෙයි ආණ්ඩුවලට සල්ලි තියෙන්නේ යුද්ධ ආයුධ හදන්නනේ ආණ්ඩු සල්ලි වියදම් කරන්නේ වෙන වැඩවලටනේ. ඉතින් academic institutions වලට වැඩි සල්ලි නැහැ. හැබැයි academicsලා true academicsලා තාම ඉන්නවා. ඒගොල්ලෝ research එකෙන් කියනවා this e-learning procedures are no good. American Academy of Pediatrics said very early, don't give the digital screen to the child under the age of 2.5. කියලා ඒගොල්ලෝ කෙලින්ම කිව්වා. digital screen එක ළමයට දෙන්න එපා. ඇමරිකාවේ Pediatrics Association එක. තව උදාහරණයක්. අවුරුදු 15ක් තිස්සේ Royal British Academy of Obstetricians are saying, tell clearly that any amount of alcohol by the pregnant mother will affect the child's brain. ඒක අවුරුදු 15ක් තිස්සේ දන්නවා. ඒක academic association එකක්. ඒගොල්ලන්ට බලේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් academic ඒවා කියන්න විතරයි. මොකද කිව්වේ අම්මා කෙනෙක් බඩින් ඉඳද්දි
පොඩ්ඩක් හරි මත්පැන් ගත්තොත් ඒක ළමයාගේ මොළයට බලපානවා. දැන් අපි දන්නවා මේ ADHD ප්‍රශ්නේ අපි වෛද්‍ය ශිෂ්‍ය කාලේ නැහැ. මේ ප්‍රශ්නෙට වයස අවුරුදු 20ක් විතර ඇති මැක්සිමලි. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ අවුරුදු 25ක් තුලදී අම්මලා කරපු දේවල් නිසා. සහ තාත්තලා අම්මට කරපු දේවල් නිසා. එහෙමනේ කියන්නේ. ඉතින් ඒක අවුරුදු 15කට කිව්වේ නෑ. දැන් 2015 අන්තිමට Royal College of Obstetricians is the authority නේ. ඒගොල්ලන්ට තමයි ගැන දේශපාලන බලය කටහඬ තියෙන්නේ. පත්‍ර කතා කරන්නේ Royal College of Obstetricians කිව්වොත් විතරයි. ඒගොල්ලෝ කිව්වා කොහොමද කිව්වේ? We cannot say that any amount of alcohol taken by the pregnant mother is safe. Can you see the PC statement? ඒක politically correct statement එකක්. මවක් බඩින් ඉඳද්දී මොන ප්‍රමාණයේ මත්පැන් ප්‍රමාණයක් ගත්තත් එය සුරක්ෂිතයි කිව නොහැකිය. මොකද්ද කියන්න ඕනේ ඇත්තෙන්ම? බඩින් ඉන්න අම්මලා මත්පැන් ගන්න එපා. ළමයාගේ මොළය විකෘති වෙනවා. ඇත්තත් ඒකයි. ඉතින් දැන් කල්පනා කරන්න අපේ රටෙත් දැන් මේ පුරුදු තියෙනවනේ අම්මලා මත්පැන් ගැනීම නේද? ද තාත්තලා විතරද මත්පැන් ගන්නෙ? දැන් ගොඩක් මේ පුරුද්ද තියෙනවා කොළඹ නම්. ඉතින් දැන් කොහොම හරි කියලා තියෙන්නේ it's not safe. No amount of alcohol is safe. පොඩ්ඩක් ගත්තත් ඒක ළමයාගේ මොළයට බලපානවා. So your question is all the time දැන් ඔය e-learning ගැන මුලින්ම you can refer him up Professor Manfred Spitzer. Manfred M-A-N-F-R-E-D. He's a German. Professor Manfred Spitzer. එයා ජර්මන් කෙනෙක්. එයා නියුරෝසයිකියාට්‍රිස්ට් කෙනෙක්. එයා කිව්වා 1990 දී ළමයින්ට පාඩම සඳහා ලැප්ටොප් හෝ වෙන කිසිම ගැජට් එකක් දෙන්න එපා අවුරුදු 12ට අඩුවේ. එයා ඇකඩමික් කෙනෙක්. ජර්මනියේම ප්‍රසිද්ධම නියුරෝසයිකියාට්‍රිස්ට් කෙනෙක්. අවුරුදු දෙකක් යනකොට මාකට් එක මේ සීනියර් ප්‍රොෆෙසර්ව කාබාසීනියා කරලා දැම්මා. ඒක තමයි ෆේක් ප්‍රෙස් කියන්නේ. දැන් ප්‍රෙසිඩන්ට් ට්‍රම්ප් හොඳද නරකද? හරි අමාරුයි නේද ෆේක් ප්‍රෙස් එක දිහා බැලුවොත්. ඇමරිකාවේ ජනාධිපතිතුමා බලවත් කෙනෙක් නේද? ඒ ඇමරිකාවේ ජනාධිපතිතුමාට නිලය කරන්න බැරි තරම් ව්‍යාජ ප්‍රෙස් එකක් තියෙනවා. ෆේක් ප්‍රෙස් කියන වචනේ තේරෙනවනේ. ඉතින් මේ e-learning ගැනත් the amount of flack he got. So they proved that he is NATO. But now after about 7 years again, they think he is not NATO. You get the point, Sajid? So this is a terrible thing, you know. It's a crying shame and I get very vexed when I start thinking, මේක හැම එක ගැනම පොල් තෙල් ගැන, ස්ටැටින් ගැන. දැන් කාලයක් කිව්වනේ sunflower oil, ඒව නේද අපි කෑවේ? sunflower oil, canola oil, වෙන මොනවද? palm oil, පොල් තෙල් හොඳ නැහැ කිව්වනේ. දැන් මොකද කියන්නේ? පොල් තෙල් is the best. But මාස 3කට ඉස්සෙල්ලා 4කට ඉස්සෙල්ලා දැන් ආයෙත් රිසර්ච් එකක් පටන් අරන් පොල් තෙල් හොඳ නැහැ. butter හොඳ නැහැ. whole milk හොඳ නැහැ. That is the market. There's a statement for that. Empire hits back. What empire? Pharmaceutical empire, consumerist empire. තව අධිරාජ්‍යයක් තියෙනවානේ නේ. ලෝකේ රජයන්ට විරුද්ධ වෙන අධිරාජ්‍යයක් තියෙනවා. ඒක ඕනම කෙනෙක්ට පැහැදිලිව පේනවා. So world's economy more than 50% is black economy. දැන් ලෝක ආර්ථිකයෙන් 50% කියන්නේ රජයන් හරහා නෙවෙයි. ඒක ඉතින් අද මාතෘකා නෙවෙයි. නමුත් මේ මහත්මයා අහපු එකට උත්තරය ඇයි මේ එක වෙලාවට එක අය අමුතු ඒවා කියනවා නේද? රිසර්ච් වගේ e-learning හොඳයි කියලා. ඉතින් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල ලොකු ඩ්‍රයිව් එකක් තියෙනවා e-learning වලට. ඉතින් අපේ මෝඩ අම්මලායි තාත්තලායි හිතනවා අනේ අපිට සල්ලි නැහැ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට අරින්න බෑ නේ. ගමේ ඉස්කෝලේ තමයි. ඒක තමයි හොඳ ඉස්කෝලේ. අපේ ඉස්කෝලේ සෙන්ට් තෝමසස් වෝර්ඩන් තහනම් කරා ටැබ්ලට් after my lecture. So our college does not use tablets. Otherwise, head of a certain institution who's a old Thomian, he wanted to give tablets free to college for every class to use. He said no. අපේ ඉස්කෝලේ to a tablet කියන එක දන්නවනේ? Samsung tablet එක දෙන්න හදලා යා කිව්වා not necessary. So our school goes on old methodology.
because they believe the facts and true science. ඉතින් මේක ලොකු අරගලයක් හැම ෆීල්ඩ් එකේම fake news හදලා ඒක manufacture කරලා it's circulated for consumption. ඉතින් ගොඩාක් බොරු ඒවා ඇත්ත වගේ ගවේෂණාත්මකව පෙන්වන්න හදනවා. ඉතින් තාම ඉතින් academicsලා ටික දෙනෙක් ඉන්නවා සල්ලි වලට වහල් නොවු. මේක වෙන්නේ මෙහෙමයි. medical faculties වලට සල්ලි නැහැ research වලට. assistant lecturer වෙන්න research ඕන. lecturer senior lecturer වෙන්න research ඕන. senior lecturer associate professor වෙන්න research ඕන. associate professor වෙන්න research ඕන. university faculty department එකක් කරගෙන යන research ඕන. research වලට ආණ්ඩුව සල්ලි දෙන්නේ නැත්නම් research වලට සල්ලි දෙන්නේ කවුද? ඒ drug එක ගැන medical faculties ගැන නම් ඒ drug එක ගැන උනන්දුවක් තියෙන company. දැන් හොරාගේ අම්මගෙන් පේන අහන්න ගියාම මොකද හොරාගේ අම්මා කියන්නේ? That's what happens. So when an institution interested in a drug funds research, they expect the desired result. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය දුන්නේ නැත්නම් ආයෙත් ඒ ආයතනයට research funds ලැබෙන්නේ නැහැ. It is a huge big record, a big problem. මේක ලොකු ප්‍රශ්නයක්. දැන් බිත්තර හොඳද නරකද? බිත්තරේ දාන්නේ කිකිලිනේ නේ. සමහර රටවල කුකුලත් බිත්තර දානවලු. මම නම් හිතන්නේ බිත්තරේ දාන්නේ කිකිලි හැදුවේ දෙවියන් වහන්සේ කියලා. ඉතින් මේ බිත්තරේ is a natural product එකක් නේද? බිත්තරේ නරක වෙන්න පුළුවන්ද? මං කියන එක තේරෙනවද මන්ද? මේක ස්වභාවික ඵලයක්නේ. පොල් ගහේ පොල් ගෙඩිය කවුරුත් හදපු එකක් නෙවෙයිනේ. ඒක නරක වෙන්න පුළුවන්ද? නරක නෑ. දැන් top dietitiansලා කියන්නේ best breakfast is hard boiled egg, quarter cup of almond, half avocado. දැන් හොඳම breakfast එක තමයි හොඳට තඹපු බිත්තරයක්, almond nuts. දැන් පොලුත් හොඳයි. දැන් ලංකාවේ පොල් තියනනේ. ගාපු පොල් නම් දැන් ගණන් නේ පොල් සම්බෝලේ දැන් 5 star hotel වලත් තියෙනවානේ පොල් සම්බෝලේ. පොල් සහ avocado එකක්. පොල් කනවා නම් avocado කන්න ඕනේ නැහැ. ඒක තමයි හොඳම breakfast එක. ඒක කෑවම අපේ ඉන්සියුලින් උදේම සෙට් වෙනවා සමබර ලෙස. cornflakes ගැහුවම diabetes හැදෙනවා. දැන් ලෝකේ diabetic episode එකක්. epidemic එකක්. Anyway, I'll go back to the topic. දැන් ළමයි අපේ වෙලාව අප්නේ 11ට කාලයි. ළමයෙකු ඩිජිටල් වෙන ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. Yeah. Yeah. Speak to the mic. ඩිජිටල් නිසා ළමින්ට ඇති වෙන ප්‍රශ්න හැසිරීම් වල හැසිරීම් රටා වෙනස්කම්. දැන් හුඟක් දේවල් ඩිජිටල් එන්න පෙරත් සමහර විට මිනිස්සු තුල යම් ප්‍රමාණයකට තිබිලා තියෙනවා. අපි දැකලා තියෙනවා. අපේ ජෙනරේෂන් එක. එතකොට ඒක කොහොමද? ඒ ප්‍රශ්නේ තේරුණානේ. දැන් 1970 ඉඳලා ඉපදෙන ළමයාට ඇතුල් වෙන නරක ආభాෂයන් වැඩි වෙලා තිබෙනවා. From 1970 certain chemicals and procedures and sociological factors influence a child in the womb. 1970 ඉඳලා 1972 දී abortion නීතිගත කරා. International Medical Council එක oath of Hippocrates වෙනස් කරා. මම medical faculty එකට ගියේ 1972 ජනවාරි මාසේ. එතකොට අපි Hippocrates oath එක කියන්න ඕන. අහලා තියෙන වෛද්‍යවරු කියන oath එකක් තියෙනවානේ. ඒක කියනකොට අපි කියන්න ඕන වෛද්‍යවරයෙකු ලෙස මම කාන්තාවකට ගබ්සා කිරීමකට උදව්වන්නේ නැත. It says as a medical officer I will not help a woman procure an abortion. ඒක අපි කියන්න ඕන. 72 දී අපි කිව්වා. 73 ආපුවා ඒක කිව්වේ නැහැ. මොකද International Medical Council එක oath එක වෙනස් කරා. abortion legalize කරා. අමරිකාවේ Roe versus Wade කියලා නඩුවකින් පස්සේ ඒක legalize කරා. ඊළඟට contraceptions ගැනීම contraceptions වලට ගන්න chemicals ළමයාගේ මොළයට බලපානවා. ඊළඟට agrochemicals භාවිතය වැඩි වුණා. දැන් research වලින් පෙන්නනවා in any state of US research was done there during the season agrochemicals are sprayed in the first 3 months of a pregnancy the prevalence of ADHD is higher. දැන් කෘෂි රසායන ද්‍රව්‍ය ස්ප්‍රේ කරනවානේ. එතකොට ලංකාවේ දැන් කොයි කාලෙද වැඩියෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍ය වතුරට
කෑම වලට එක්කව වෙන කාලයක් තියෙනවානේ. ඒ කාලේ බඩින් හිටියොත් අම්මා කෙනෙක් පළවෙනි මාස 3 ඒ ළමයිගේ මොළයට රසායනික ද්‍රව්‍ය ඇති වෙලා ඒ ළමයි අධික වේගී වෙන ප්‍රවණතාවය සහ ප්‍රතිශතය වැඩි. Did you understand?